රේඛීය චලිතයේදී ඔයාලා ඉගෙන ගත්තා සමීකරණ කීපයක්. v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2 as s සමානයි ut ධන භාගයයි at වර්ග සහ s සමානයි u ධන v බෙදීම දෙකක් වතාවක් t කියලා. ඊට පස්සේ මම ඔයාලට කතා කළා භ්‍රමණ චලිතයේ මුල් කොටස් ටිකේදී මෙන්න මෙහෙම අනුරූපීතාවක් තියෙනවා කියලා. මම ගන්න මේක රේඛීය චලිතය කියලා. ඊට පස්සේ එහා පැත්තේ මම ගන්නවා ඊට අනුරූප භ්‍රමණ චලිත රාශිය මොකක්ද කියලා. හරිද? ඒ යටතේ මොකද අපි මුලින්ම කතා කළේ විස්ථාපනයේ x කියලා ගත්තොත් විස්ථාපනයට අනුරූප භ්‍රමණ චලිතයේ ආකාරය තමයි මොකද්ද? කෝණික විස්ථාපනය. ඒක අපි සංකේතවත් කරන θ වලින්. හරිද? ඊට පස්සේ රේඛීය චලිතයේදී අපි ප්‍රවේගය කියලා ගන්න පදය භ්‍රමණ චලිතයේදී අපි ඉදිරියට සලකන්නේ කෝණික ප්‍රවේගය කියලා. කෝණික ප්‍රවේගය අපි සංකේතවත් කරනවා ඔමේගා කියන අක්ෂරයෙන්. පැහැදිලිද? ඊට පස්සේ රේඛීය චලිතය අපි ඉගෙන ගත්තා ත්වරණය කියලා පදයක්. ඒක මම සිම්පල් ඒ විදිහට ගන්නම්. එහෙනම් ත්වරණය කොහොමද භ්‍රමණ චලිතයට සම්බන්ධ වෙන්නේ? කෝණික ත්වරණය විදිහට. කෝණික ත්වරණය අපි සංකේතවත් කරන මොන අක්ෂරයෙන්ද? ඇල්ෆා කියලා. හරිද? right. එහෙනම් මෙන්න මේ අනුරූපීතා ටික අපි මතක තියාගන්න ඕනේ. ඒක දැන් ඔයාලා දන්නවා. ඒ අනුරූපීතා ඇසුරින් අපිට පුළුවන් භ්‍රමණ චලිත සමීකරණ ටික පහසෙන් ගොඩනගන්න. පැහැදිලිද? එතනදී පොඩි දෙයක් මම කියන්නම්. අපි v කියලා මොකක්ද සැලකන්නේ? v කියලා සැලකුවේ අවසාන ප්‍රවේගය. u කියලා සැලකුවේ මොකක්ද? ආරම්භක ප්‍රවේගය. එතකොට භ්‍රමණ චලිතයේදී අවසාන ප්‍රවේගය අපි සංකේතවත් කරනවා ඔමේගා කියන අක්ෂරයෙන්. ආරම්භක ප්‍රවේගය සංකේතවත් කරනවා ඔමේගා නෝට් කියන අක්ෂරයෙන්. එහෙමනම් දැන් ලේසි මෙතනින් අපිට පුළුවන් මේ සමීකරණ ටිකෙන්ම භ්‍රමණ චලිත සමීකරණ ටික ගොඩනගන්න. ඔන්න බලන්න. මේ කොහොමද එන්න ඕනේ? v වෙනුවට ගන්නවා මොකද්ද? ඔමේගා. එහෙනම් ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ත්වරණයේ අනුරූප පදය මොකද්ද? ඇල්ෆා. t වෙනස් වෙන්නේ නැහැ. t ඒ විදිහම තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ සමීකරණය ගත්තොත් එහෙම ඒකට අනුරූප පදේ තමයි අනුරූප සමීකරණ තමයි මේ විදිහට එන්නේ. ඔමේගා වර්ග සමානයි ඔමේගා වර්ග ඔමේගා නෝට් වර්ග ධන 2යි a වෙනුවට දානවා ඇල්ෆා s වෙනුවට දානවා මොකද්ද? තීටා. එහෙනම් 2යි ඇල්ෆා තීටා. ඊට පස්සේ මේ සමීකරණය අනුව ගත්තොත් එහෙම s කියලා කියන්නේ තීටා. u කියලා කියන්නේ u අනුරූප පදේ මොකද්ද? ඔමේගා නෝට්. එහෙනම් ඔමේගා නෝට් පතාවක් t ධන භාගයයි a වෙනුවට දාන ඇල්ෆා t වර්ගය. ඊට පස්සේ මේ සමීකරණය ගත්තොත් එහෙම s වෙනුවට අපිට දාන්න පුළුවන් මොකද්ද? theta u වෙනුවට omega naught v වෙනුවට omega බෙදීම දෙක වතාවක් t කියලා. කාලයෙන් බිඳුව වන විට තිරස් අක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක කෝණික ප්‍රවේගය 4ක් වේ කියලා තියෙනවා. කෝණික ප්‍රවේගය 4යිලු මෙහා ගමන් කරන කෝණික ප්‍රවේගය 4යි. කෝණික ප්‍රවේගය 4ක් වෙනවා. එයා මේ කාලයේ බිඳුවේ හරිද? මෙන්න මෙතනින් තමයි කෝණික ප්‍රවේගය 4යි කියලා කියන්නේ. මෙයාට කෝණික ත්වරණය 7ක් අගයක් තියෙනවා. අපි මහණි කාලය තුලදී මේ OP රේඛාව තිරස් සම්පසාදන කෝණයනේ. ඇත්තට මොකද්ද යහන්නේ? මෙන්න මේ කාලය තුල ගමන් සිදු කරපු කෝණික විස්ථාපනය තමයි ඔය අහන්නේ. හරිද? එහෙනම් අපිට මේ දීලා තියෙන දත්ත වලින් මේ සමීකරණ ආදේශ කරමු.
ඔක ආදේශ කරලා පස්සේ ඔමේගා කියලා කියන්නේ ඔමේගා නෝට් කියලා කියන්නේ 4යි කාලය 3යි ධන ඇල්ෆා කියලා කියන්නේ 7 වැඩි කිරීම කාලය 3 වර්ගය. පැහැදිලිද? මේක සුළු කරාට පස්සේ උත්තරය ඒකේ මොකද්ද? රැට් කියලා ගන්න පුළුවන්. භ්‍රමණීය රෝධයක කෝණික ප්‍රවේගය 1000යිලු. එයා තත්පර 5 කාල සීමාවක් ඇතුළත 400 rpm අගයක් දක්වා අඩු වීම සිදු වෙනවා. එතකොට අපෙන් අහන්නේ මේ කාල සීමාව තුළ සිදු කරපු වට සංඛ්‍යාව කීයද කියලා. දැන් ඔයාලා දන්නවා වට ගණන හොයන්න අනිවාර්යයෙන්ම අපි තීට දැනගෙන ඉන්න ඕනේ. හරි එහෙනම් අපි මුලින්ම අපේ ටාගට් එක තමයි තීට හොයන එක. මේක මුලින්ම අපි කෝණික තත්පරයේ රේඩියන් බවට පරිවර්තනය කරගමු. එතකොට ඔයාලා දන්න සමීකරණය මේකයි. ඔමේගා සමාන 2πf. මම 5 කියලා ගන්නම්. f කියලා කියන්නේ තත්පරයකට භ්‍රමණය වෙන වට සංඛ්‍යාවනේ. මෙතන කියලා කියන්නේ මිනිත්තුවකට. ඒ නිසා මේක තත්පරයකට කරගන්න උරුම කරන්නේ 60න් බෙදනවා. එහෙමනම් මට එනවා මෙන්න මේ විදිහට උත්තරයක් CI5 බෙදීම 3 කියලා. ඊට පස්සේ මේ අගයත් මම කෝණික ප්‍රවේගය බවට පරිවර්තනය කරගන්න. එතකොට මෙතන ඉන්නේ ඔමේගා නෝට්. මේක තමයි අවසාන ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය. 2πf වලට ආදේශ කළොත් 2πf කියලා කියන්නේ 400 බෙදීම 60. මේක සුළු කරාට පස්සේ ඔයාලට එනවා 40යි 5 බෙදීම 3ක් කියලා. පැහැදිලිද? එහෙමනම් මේක තමයි ගාන මේ කෝණික ප්‍රවේග දෙක. එහෙනම් අපිට පුළුවන් මේ අවස්ථා දෙකට දාන චලිත සම්ප්‍රමණ චලිත සමීකරණයක් අපි දාමු. තීටන හොයන්න තියෙන්නේ. එහෙනම් ඔමේගා වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන 2යි ඇල්ෆා තීට කියන සමීකරණය දාමු. එතකොට ඔමේගා වර්ග කියලා කියන්නේ පසු එකනේ. එහෙනම් 40යි 5 බෙදීම 3 වර්ගය සමානයි මෙතන CI5 බෙදීම 3 වර්ගය ධන 2යි ඇල්ෆා තීටා. හැබැයි මෙතන තව පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ අපි ඇල්ෆා දන්නේ නැති එක නේද? එහෙමනම් අපි මේ ඇල්ෆා හොයන්න දැන් අපිට මේ ඇල්ෆා සමීකරණ ආදේශ ඇල්ෆා දන්නේ නැති ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඇල්ෆා හොයනවා වෙන සමීකරණයක් භාවිතා කරනවා. ඔමේගා කියලා මේ සමීකරණ භාවිතා කරලා අපිට පුළුවන් ඇල්ෆා හොයාගන්න. හරිද? මීට වඩා ලේසි ක්‍රමයකට ඔයාලට තේරෙන මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට මෙතන ඉන්නේ CI5 බෙදීම 3 ධන ඇල්ෆා පහයි ඇල්ෆා කියලා එනවා. එහෙනම් මෙතනින් ඇල්ෆා සඳහා අපේ සූත්‍රයක් එනවා කීයද? ඇල්ෆා සමානයි මෙන්න මෙහෙම ප්‍රකාශනයක් එන්නේ. තේරුණාද? හරි. එතකොට අවසානයේ සුළු කරාට පස්සේ අපිට එන උත්තරයක් කීයද? ඍණ 4යි 5 කියලා. එහෙනම් මේ තමයි ඇල්ෆා අගය. පැහැදිලිද? දැන් ඔය හොයාගත්ත ඇල්ෆා එක අපිට පුළුවන් මෙතනට ආදේශ කරන්න. තේරුණාද? ඒ විදිහට ආදේශ කරලා අපිට පුළුවන් මෙතනදී තීට සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. පැහැදිලිද? තීට සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තාම ඒක ඔයාලා දන්නවා වට ගණන සමානයි කෝණික විස්ථාපනයේ විදිහින් 2π. එහෙනම් වට ගණන ගන්න පුළුවන් තීටට ආදේශ කරලා. පැහැදිලිද? රෝධය නිශ්චල වන්නේ තවත් කොපමණ කාලයකට පසුද කියලා අහන්නේ නේද? එතකොට දැන් මේක උනේ පොඩ්ඩක් මම මේ හරිද වැරදිද කියන්නේ හරිද? මෙතනදී මම හිතන්නේ තිබුණේ CI5 බෙදීම 3ක් ඊට පස්සේ තත්පර 5කට පස්සේ 40යි 5 බෙදීම 3ක් දක්වා අඩු වුණා එක. ඊට පස්සේ අපි අහන්නේ මෙහා කෝණික ප්‍රවේගය බිඳුවක් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් මෙයා මන්දනය වෙන්නේ එකම නියත තරණයකින් නියත මන්දනයකින් නම් මම මෙන්න මේ තැන් දෙකට මෙයාටයි දාන්න ඔමේගා සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. මෙතන මම a b c කියලා ගන්න මම මේ සමීකරණය දාන්නේ b හා c ට. b හා c සමීකරණ ගත්තට පස්සේ අවසාන කෝණික ප්‍රවේගය කියන්නේ බිඳුවයි. මෙතන 40යි 5 බෙදීම 3
ධන මෙතන මන්දනයක් නිසා ඍණ නේද? මන්දනිය ඍණ 4යි 5 කාලය මම ගන්න t not කියලා. එහෙනම් මෙයා මේ පැත්තට යනට පස්සේ 4යි 5 t not සමානයි 40යි 5 බෙදීම 3. එහෙමනම් t not සමානයි කියනවා 10 බෙදීම 3ක්. එහෙනම් එයා නිශ්චල වන්නේ කොච්චර කාලයකට පස්සේද? තවත් තත්පර 10 බෙදීම 3ක් ගියාට පස්සේ. තේරුණාද? මාතෘකා දාගන්න අවස්ථිති ධූර්ණය වදාළේ දාගන්න කැපිටල් I කියලා. අපේ අවස්ථිති ධූර්ණය සංකේතවත් කරන අක්ෂරය තමයි නැත්නම් සංකේතය තමයි කැපිටල් I. හරිද? රයිට්. මෙහෙම ගන්නකො. ඔයාලා දන්නවා රේඛීය චලිතයේදී අවස්ථිතිය කියලා පදයක් ඉගෙන ගත්තා. මොකක්ද මේ අවස්ථිතිය කියලා කියන්නේ? මම මේ කතා කරන්නේ රේඛීය චලිතය ගැන. රේඛීය චලිතයේදී ඔයා ඉගෙන ගත්තා අවස්ථිතිය කියලා පදයක්. මොකක්ද අවස්ථිතිය කියලා කියන්නේ? වස්තුවක් චලනය වීමට දක්වන අකමැත්ත නැත්නම් චලනය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමයි අපි කියන්නේ අවස්ථිතිය කියලා. මේ අවස්ථිතිය රඳා පවතින සාධකය තමයි මොකද්ද? ස්කන්ධය. පැහැදිලිද? එහෙමනම් අවස්ථිති අපි භ්‍රමණ චලිතයේදී අවස්ථිති ගෝර්ණය කියලා භාවිතා කරන්නේ ඔන්න ඔය පදේම තමයි. තේරුණාද? එහෙමනම් අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් භ්‍රමණය වීමට නැත්නම් භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. තේරුණාද? ඒකෙන් අදහස් කරන්නේ මේකයි. වස්තුවක් භ්‍රමණය වෙනවා නම් ඒ භ්‍රමණය වෙන වස්තුව ආසයි දිගටම භ්‍රමණය වෙන්න. භ්‍රමණය වෙන්නේ නැති වස්තුවක් තියෙනවා නම් එයා ආස නැහැ තමන්ගේ භ්‍රමණ ස්වභාවය වෙනස් කරගන්න. ඔන්න ඕකයි භ්‍රමණ චලිතයක අපි අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ. පැහැදිලිද? මේ අවස්ථිති ගෝර්ණය කියන පදය කරුණු දෙකක් මත නදා පවතිනවා. අවස්ථිති ගෝර්ණයේ කරුණු දෙකක් මත නදා පවතිනවා. එකක් තමයි වස්තුවක ස්කන්ධය. හරිද? ස්කන්ධය වැඩි වෙනකොට අවස්ථිති ගෝර්ණය වැඩි වෙනවා. සහ අනිත් පදය තමයි මොකද්ද? යම්කිසි වස්තුවක ස්කන්ධ ව්‍යාප්තිය. හරිද? ස්කන්ධ ව්‍යාප්තිය සහ ස්කන්ධය කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය මම අදහස් කරන්නේ දැන් අපි මෙහෙම ගමු. වස්තුවක් තියෙනවා. මේ වස්තුව ඔන්න ඔහොමත් තියෙන වස්තුවක් තියෙනවා සහ තව වස්තුවක් තියෙනවා මෙන්න මෙහෙම. එතකොට ඔයාලට පේනවා මේ වස්තුවේ ස්කන්ධ ව්‍යාප්තිය මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයේ පුරාවටම තියෙනවා. නමුත් උඩ වස්තුවේ ස්කන්ධ ව්‍යාප්තිය ලකින් මෙන්න මේ ප්‍රදේශයට. එතකොට ඔන්න මේ ස්කන්ධ ව්‍යාප්තිය මත මේ ස්කන්ධ ව්‍යාප්තිය අපි ඕනනම් ගන්න පුළුවන්. මේ ඍජුවම ගන්න එක වැරදි. නමුත් අපිට සලකන්න පුළුවන් වුණා ආරේ නැත්තම් දිග කියලා. පැහැදිලිද? right. ඔන්න ඒ කරුණු දෙක මත රඳා පවතිනවා. තව දෙයක් කියන්නම්. අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. අවස්ථිති ගෝර්ණය නැත්තම් මේ I කියලා කියන්නේ අදීශ රාශියක්. පැහැදිලිද? එයාට විශාලත්වයක් විතරයි තියෙන්නේ. එයාට දිශාවක් නැහැ. මෙයාගේ ඒකකය අවස්ථිති ගෝර්ණයේ ඒකකය අපි භාවිතා කරනවා kgm වර්ගය කියන ඒකකය. තේරුණාද? කිලෝග්‍රෑම් මීටර වර්ග. තව එක කරුණක් තියෙනවා. ඒ තමයි දැන් අර ඔයාට මතක ඇති අපි වගුවක් පටන් ගන්න තැන ඉඳලා කරන් කියන්නේ. එක පැත්තක රේඛීය චලිතය අනිත් පැත්තේ භ්‍රමණ චලිතය කියලා. මේ වගුවට පුරවන අපිට දැන් පදයක් එනවා. මොකද්ද පදය? අපි රේඛී චලිතයේ චලනය වීමට දක්වන අකමැත්ත රඳා පැවතුනේ ස්කන්ධය මතනේ. අන්න ඒ වගේ තමයි භ්‍රමණ චලිතයේ පදය මොකක්ද කියලා හඳුන්වන්නේ. I. එහෙමනම් හොඳට මතක තියාගන්න රේඛීය චලිත සමීකරණයේ යම් තැනක m භාවිතා කළාද නැත්නම් ස්කන්ධය භාවිතා කළාද භ්‍රමණ චලිතයේ සමීකරණය එනකොට අපි භාවිතා කරන්නේ m වෙනුවට I කියන පදේ නැත්නම් අවස්ථිති ගෝර්ණය.
තේරුණාද? right. අපි ඔන්න ටික දාගමුකෝ. මෙහෙම ලියන්න. වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීම දක්වන අකමැත්ත භ්‍රමණ අවස්ථිතිය නම් වේ. අවස්ථිති ගුණේ රඳාපවතින පළමු සාධකය තමයි ස්කන්ධය. දෙවෙනි එක තමයි අවස්ථිති ගුණ රඳාපවතින දෙවෙනි සාධකය තමයි ස්කන්ධ ව්‍යාප්තිය. හරි. ඊළඟ කරුණ අපි ලියමු මෙන්න මේ විදිහට. අවස්ථිති ගූර්ණය යනු අදීශ රාශියකි. අවස්ථිති ගූර්ණය යනු අදීශ රාශියකි. අවස්ථිති ගූර්ණය යනු අදීශ රාශියකි. ඊළඟ කරුණ අවස්ථිති ගූර්ණයෙහි ඒකක තමයි මේ තියෙන්නේ. කිලෝග්‍රෑම් වර්ග මීටර. ඊට පස්සේ දැන් ඔයාලට වගුවක් කියනවානේ. රේඛීය චලිතය සහ භ්‍රමණ චලිතය අපි දැන් වගුවේ කොටසක් පුරවලා තියෙන්නේ. අන්නේ වගුව ඔයාලා සම්පූර්ණ කරලා ලියා ගන්න. රේඛීය චලිතය පැත්ත ලියා ගන්න ස්කන්ධය කියලා වරහන් ඇතුලේ ඒකට අනුරූප භ්‍රමණ චලිත ආකාරය තමයි මොකද්ද? අවස්ථිති ගූර්ණය කියන්නේ. ඒක ලියා ගන්න මොකද මේ කොටස අපිට ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් ඔයාලා මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ මොකද්ද? අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ වස්තුවෙන් වස්තුවට එයාගේ වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ නිසා අවස්ථිති ගූර්ණය එක වස්තුවක නෙවෙයි, අගේ නෙවෙයි වෙනත් වස්තුවක තියෙන්නේ. ඒ නිසා අපි එක් වස්තුවල අවස්ථිති ගූර්ණ කිහිපයක් දැනගෙන ඉන්න එක හොඳයි. පැහැදිලිද? දැන් සමහර තැන්වලදී අපිට එක්සෑම් එකේදී අවස්ථිතිය නොදන්නා වස්තුවක අවස්ථිති ගූර්ණය දෙන්න පුළුවන්. පැහැදිලිද? නමුත් අපි සරලව අපිට සාමාන්‍යයෙන් මූලිකම වස්තු කිහිපයක අවස්ථිති ගූර්ණය සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. මම මුලින්ම කතා කරනම් ඒ ඇත්තේ පළවෙනි එක ලක්ෂීය අංශුවක අවස්ථිති ගූර්ණය කතා කරන්න යන්නේ. තේරුණාද? මම ඒක නම් මෙහෙම කියන්නම්. අක්ෂයක් වටා ලක්ෂීය අංශුවක අවස්ථිති ගූර්ණය. හරිද? මම මෙන්න මේක කතාව. මම සලකන්නම් කිසියම් අංශුවක් මෙන්න මේ කියන අක්ෂය වටා භ්‍රමණය වෙනවා කියලා. ඒ ලක්ෂීය අංශුව තියෙන මෙන්න මේ වගේ තැනක නම් මම ගන්න මෙයාගේ ස්කන්ධය m කියලා. භ්‍රමණ අක්ෂයේ සිට මේ ලක්ෂීය වස්තුවට තියෙන දුර මම සලකන්නම් r කියලා. එහෙමනම් ලක්ෂීය වස්තුවේ අවස්ථිති ගූර්ණය කියන්නේ I සමානයි mr වර්ග. ඕක තමයි මුලින්ම ඔයාලා දැනගන්න තියෙන සමීකරණය. තේරුණාද? ඊට පස්සේ අපි ගමු 30ට. නැත්තම් කප්පිය කිව්වත් අවුලක් නැහැ. 30ක නැත්තම් කප්පියක අවස්ථිති ගූර්ණය මම මේක නියම සංකේතවත් කරන්නම්.
මෙන්න මේ විදිහට ගත්තොත් එහෙනම් කප්පියක් මෙහා අපි සලකමු මෙන්න මේ අක්ෂය වටයාගේ මත් කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා භ්‍රමණය වෙනවා නැත්නම් චලනය වෙනවා කියලා. මෙයාගේ අරයම සලකන I කියලා සහ ස්කන්ධය ගන්න M කියලා. එහෙමනම් තැටිය නැත්නම් කප්පියක අවස්ථිත ගුණය කියන්නේ භාගයයි mr වර්ග. තේරුණාද? ඔන්න ඕක තමයි කොට මේ තැටිය නැත්නම් කප්පියක අවස්ථිත ගුණය කියලා කියන්නේ. තුන්වෙනි එක මම මෙහෙම කියන්නම් මුදුවක නැත්තම් වලල්ලක අවස්ථිත ගුණය. ඔයාලා දන්නවා මුදුවක් නැත්තම් වලල්ලක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ කොටසක්. මෙන්න මේ ආකාරය අපි සලකුණු සිහින් මුදුවක් නැත්තම් වලල්ලක් කියලා. එතකොට ඔන්න ඔහොමයි තියෙන්නේ. මම ගන්නම් මේ වලල්ල මෙන්න මේ කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වටා චලනය වෙනවා කියලා. නැත්නම් කේන්ද්‍රය හරහා යන අක්ෂයක් අපි සැලකමු. මෙයාගේ අරය මම ගන්නම් කැපිටල් සිම්පල් R කියලා. එහෙමනම් වලල්ලක නැත්නම් මුදුවක අවස්ථිත ගෝණය කියලා කියන්නේ mr වර්ග. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකයි සමානයි කියලා. ඔව් ඒක ඇත්ත. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අවශ්‍ය මෙන්න මේ සමීකරණය උන්මතක තියාගන්න විතරයි. ඊට පස්සේ මම තව එක වස්තුවක් විතරක් කියන්නම්. අපි සලකමු ඒකාකාර දණ්ඩක්. ඒකාකාර දණ්ඩක් ගත්තට පස්සේ මෙයාගේ අවස්ථිත ගුණය ඒකාකාර දණ්ඩක අවස්ථිත ගුණය අපි සලකන අක්ෂය අනුව වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මම මෙහෙම ගන්නම්. මම මුලින්ම ගන්නම් ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරන අක්ෂයක් අපි සලකමු. මධ්‍ය ලක්ෂය හරහා මෙයාගේ අවස්ථිත ගෝණය සහ කෙළවරක් වටා අවස්ථිත ගෝණය අපිට සලකන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් අපි ගත්තොත් මේ ඒකාකාර දණ්ඩයේ ස්කන්ධය m සහ මෙයාගේ දිගම සලකන්න L කියලා. මෙයාගේ දිග L. මේ අවස්ථාවේ මෙයාගේ දිග L කියලා ගමු. එහෙමනම් මේ මධ්‍ය ලක්ෂය හරහා යන අක්ෂයක් වටා එයාගේ අවස්ථිත ගෝණය හොඳට මතක තියාගන්න 12න් 1 ml වර්ග කියලා එනවා. මෙතන මාතෘක මේක මතක තියාගන්න මෙන්න මේ විදිහට. දැන් දන්නේ මැදින් යන්නේ භාගයක් නේ. ඒ නිසා 12න් 1 12 කියන නම කියලා හිතා ගන්න. අනික දණ්ඩක කෙළවරක් හරහා ගත්තොත් අපි එයාගේ අවස්ථිත ගෝණය සමාන වෙනවා 3න් 1 ml වර්ග වලට. හරි. මේ ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? දණ්ඩක කෙළවරක් වටා අවස්ථිත ගෝණය අපිට දීලා තියෙනවා 3න් 1 ml වර්ග කියලා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය වටා අවස්ථිත ගෝණය ඔය දීලා තියෙන අගේ පෙන්නන්න කියලා තියෙනවා. හරිද? දැන් තමයි ඔය සමීකරණ දන්නවා. නමුත් අපේ පොඩි සරල ක්‍රමවේදයකින් අපි කොහොමද සමීකරණය ව්‍යුත්පන්න කරන්නේ කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. හරිද? රයිට් මෙහෙම බලන්න. අපේ අහලා තියෙන දණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය වටා. මම මේ දණ්ඩ සමාන කොටස් දෙකකට බෙදන්නම්. එතකොට දැන් මේ දණ්ඩ ස්කන්ධයේ m නම් මෙයාගේ ස්කන්ධය කීයද? ඒකාකාර දණ්ඩ නිසා මෙයාගේ ස්කන්ධය m බෙදීම 2යි. මෙයාගෙත් මොකද වෙන භාගයට කැටෙන්නේ නැහැ බෙදීම 2යි. පැහැදිලිද? මෙයාගේ දිග ගත්තොත් මේ දණ්ඩේ දිග ගත්තොත් L බෙදීම 2යි. කලින් දණ්ඩ සම්පූර්ණ L නම් මෙයාගේ කියන L බෙදීම 2යි. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් අපි ඔයා දන්නවා දණ්ඩේ කෙළවරක් වටා. අපි මෙන්න මේ දණු දෙක වෙන වෙනම සලකමු. මම මේ දණ්ඩේ මේ මැද හරහා මම මේක මැදින් කපලා ඈඩ් කරලා තියෙන්නේ. මම මේ දණ්ඩේ මෙන්න මේ අක්ෂය වටා AB කියන අක්ෂය වටා අවස්ථිත ගෝණය ගන්න. මම මේ ඉල්ලලා තියෙන්නේ AB අක්ෂය වටා අවස්ථිත ගෝණය. ඒකෙදි දැන් ඔයා දන්නවා සමීකරණයක් මෙන්න මෙහෙම. මොකද්ද?
කෙලවරක් වටානේ මම මේ ගන්න. කෙලවරක් වටා කියලා කියන්නේ ml වර්ගය. මේකට ආදේශ කළොත් එහෙම 3 1යි n කියන්නේ මේ අවස්ථාවේ m බෙදීම 2යි. l කියලා කියන්නේ කීයද? l බෙදීම 2යි. හැබැයි ඒකෙන් මොකද වෙන්න ඕනේ? ඒකේ වර්ගය. එහෙනම් මේක සුළු කළොත් එහෙම අපිට එනවා ml වර්ග බෙදීම 24යි කියලා. තේරුණාද? එහෙනම් මේ සලකන දණ්ඩේ මධ්‍ය ලක්ෂය හරහා කපලා එක කෙලවරක් ගත්තොත් එහෙම AB කියලා එනවා. AB අක්ෂය වල අවස්ථි ගෝත්‍රය මේ සමීකරණය කියලා එනවා. දැන් ඒ වගේ දෙකක් තියෙනවනේ. ඒ නිසා මෙයාගේ අවස්ථි ගෝත්‍රය ගන්න මෙයාගේ අවස්ථි ගෝත්‍රය තමයි මධ්‍ය ලක්ෂය හරහා මුළු අවස්ථි ගෝත්‍රය වෙන්නේ. එහෙමනම් මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මොකද්ද? I මධ්‍ය ලක්ෂය හරහා සමානයි 24යි ml වර්ග වගේ දෙගුණයක්. ඇයි දෙගුණයක් ගත්තේ? මෙතන එක කොටසක් තියෙනවා සහ ඒ වගේ කොටසක් තවත් තියෙනවා. මේ අවස්ථිත ගෝණය කියලා කියන්නේ අදීශ රාශිනේ. ඒ නිසා අපිට ඍජුව මේවා එකතු කරන්න පුළුවන්. එහෙනම් උත්තරයක් එනවා කීයද? 12 ml වර්ග කියලා. පැහැදිලිද? සමාන ස්කන්ධයක වස්තු දෙකක් සැලකුව විට ස්කන්ධ ව්‍යාප්තිය භ්‍රමණ අක්ෂයට ලංවන විට ස්කන්ධ ව්‍යාප්තිය භ්‍රමණාක්ෂය ලංවන විට එහි අවස්ථිති ගෝණය අඩු වේ. එහි අවස්ථිති ගෝණය අඩු වේ. හරි. මොකද්ද ඒ කියන්නේ? මම පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද? දැන් මම මේ තියෙන මිඩියා කියලා සලකමු සමාන ස්කන්ධ මිටි දෙකක්. එක මිටියක් මම මෙන්න මේ වගේ අංශ ලක්ෂයක් කරහා නැත්නම් අක්ෂයක් කරහා චලනය කරනවා කියලා හිතන්න. අනිත් මිටිය මෙන්න මේ වගේ අක්ෂයක් කරහා චලනය භ්‍රමණය කරනවා කියලා හිතන්න. ඔයාලට පේනවා මේ අවස්ථාවේදී මේ තමයි භ්‍රමණ අක්ෂය. මේ තමයි භ්‍රමණ අක්ෂය. මේ අවස්ථාව දෙක සැලකුවොත් මේ අවස්ථාවේ භ්‍රමණ අක්ෂයේ ඉඳලා ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් ඈතින්නේ තියෙන්නේ. මොකද මිටියෙන් මෙතන ඉඳලා ඈතට ගිහිලා තියෙනවා. නමුත් මෙතන තියෙනම ස්කන්ධ ව්‍යාප්තිය ආසන්න වශයෙන් මේ භ්‍රමණ අක්ෂයට සමීපයි. ඒ නිසා මම මේව ගන්නම් මේ දෙන්නගේ ස්කන්ධ ව්‍යාප්තිය ගත්තොත් ස්කන්ධ ව්‍යාප්තිය ගත්තොත් මම යනම් කරනම් A සහ මෙයා B කියලා ගන්නම්. A B ට වඩා A ගේ වැඩි නේද? අවන මෙහෙම දාන්නම් මොකද්ද? භ්‍රමණ අක්ෂය වටා. භ්‍රමණ අක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තිය B ට වඩා A ගේ වැඩිනේ. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි නම් ඔයාලා හොඳට මතක තියාගන්න එයාගේ අවස්ථිති ගෝණයක් වැඩි. පැහැදිලිද? right. එහෙමනම් මට කියන්න මෙන්න මේ දේ අවස්ථිති ගෝණය වැඩි වෙනකොට එයා තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැති. ඒ අදහස් කරන්නේ මෙයා චලනය වෙනවා නම් මෙයා දිගටම චලනය වෙනවා. මෙයා නිශ්චල නම් මෙයා ආසයි දිගටම නිශ්චලතාවයේ ඉන්න. ඒ නිසා මෙයාගේ මේ අවස්ථිති ගෝණය අනුව ස්කන්ධ ව්‍යාප්තිය අනුව අපිට පුළුවන් අවස්ථිති ගෝණය සහ ප්‍රකාශනයක් ගන්න. තේරුණාද? ඒ නිසා මම මෙහෙම කියන්නම් අවසානයේට A සහ B ගත්තොත් චලන ස්වභාවය වෙනස් කිරීම ගත්තොත් වඩා අපහසු වෙන්නේ කාගේද? මෙන්න මේ A ගේ. තේරුණාද?
මොකද මෙයාගේ ඒ වල අවස්ථිත ගුණය වැඩි. ඒ නිසා තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න ඒ අකමැති. එක්ක මෙයා භ්‍රමණය වෙනවා නම් දිගටම භ්‍රමණය වෙනවා. නිශ්චලතාවයේ තියෙනවා නිශ්චලතාවයේ තියෙනවා. ඔන්න ඔය කතාව. දැන් ඔයාලා දැකලා තියෙනවා මේ සර්කස් සංදර්ශනවල ලණුව මැදින් ඉතා සිහින් දණ්ඩක් මැදින් සමහර පුද්ගලයෝ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී එයාලා මෙන්න මේ වගේ දිගු දණ්ඩක් භාවිතා කරනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා මොනව ගමන් කරනවා කියලා. මේ පුද්ගලයා ඉතාමත් දිගු දණ්ඩක් භාවිතා කරනවා. මොකක්ද මේකේ තියෙන භෞතික විද්‍යාව? මෙහෙමයි. දැන් මේ පුද්ගලයා ඉතාමත් සිහින් දණ්ඩකින් ගමන් කරන්නේ. එතකොට මෙයා මේ පුද්ගලයා වැටෙනොත් එහෙම තේරුමක් නැහැ. ඒ නිසා මෙයා කැමති මෙයාගේ චලන ස්වභාවය වෙනස් කරගන්න නැතුව ඉන්න. මෙයාගේ චලනය වෙනස් කරගන්න නැතුව ඉන්න මෙයා ආසයි. ඒ නිසා දිගු දණ්ඩක් භාවිතා කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනවා. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙන නිසා අවස්ථිත ගෝණයක් මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා මෙයා භ්‍රමණය වෙන්න දක්වන අකමැත්ත භ්‍රමණය වෙන්න අකමැති. ඒ නිසා තමයි ඔය වගේ සිද්ධියක් වෙන්නේ. තේරුණාද? මේක උදාහරණයක්. තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා දැකලා තියෙනවා මේ මීටර් 100 තරංගයක් සහ මීටර් 10000 තරංගයක් අතර ගත්තොත් එහෙම ඒ මීටර් 10000 සහ මීටර් 100 තරංග ආරම්භ කරන විදිය. මීටර් 100 තරංග ආරම්භ කරන්නේ ගොඩක් පාත් වෙලා නේද? අට්‍රැක්ටර් අරින්න විදිහක් තියනවා දැකලා තියෙනවා. නමුත් මීටර් 10000 වගේ තරඟ සාමාන්‍ය පටන් ගන්න හිටගෙන වගේ. හිටෙන් පොඩ්ඩක් මටත් ඉස්සරහ නැගලා පටන් ගන්න. මේකේ භෞතික විද්‍යාව මොකක්ද? හේතුව තමයි මේ පුද්ගලයා ඉන්නේ අර දන ගහනවා වගේනේ. අර ඉන්නක විදිහක් තියෙනවා. ඔන්න ඔහොම ඉන්නේ. හරිද? මොකක්ද දෙක තියෙන. එතකොට මේ පුද්ගලයාගේ ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් අඩුයි. ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් අඩු නිසා එයාට චලනය වීම පහසුයි. ඔන්න ඕකයි ඔතන කතාව වෙන්නේ. පැහැදිලිද? දැන් තව උදාහරණයක් ඕනනම් ගන්න පුළුවන්. වේගයෙන් දුවන සතෙක් ගන්න. අපි ගමු මුවා වගේ නැත්නම් චීතා වගේ සතෙක් ගත්තොත් එහෙම මේ සත්ත්වයන්ගේ මේ දිගට යන්න පාද සිහින වෙනවා. ඒ වගේ වේගයෙන් දුවන්න දැන් කකුල් පාදේ එහෙම ගමු. සතා මෙහෙම ඉන්නවා නම් මෙයාගේ පාද කෙලවර වෙන්න ආසන්නීයට තියෙන්නේ. එතකොට ස්කන්ධ ව්‍යාප්තිය පුළුවන් තරම් එයාගේ සතාගේ ඇඟ ආශ්‍රිතව තියෙන්නේ. ඒ නිසා එයාට චලනීය වීම පහසුයි. ඊට පස්සේ මාතෘකාව දාගන්න විප්‍රමණ අරය කියලා. විප්‍රමණ අරය. විප්‍රමණ අරය. සමහර කට්ටිය නම් කරනවා K කියලා. සමහර කට්ටිය G කියලා නම් කරනවා. කොහොම හරි විප්‍රමණ අරය අපි අදහස ගමු. මම මේක පැහැදිලි කරන්න මෙන්න මේ උදාහරණයක් ගන්නවා. මෙන්න මේ විදිහට ස්කන්ධය එම්වන අරය ආරවන තැටියක් සැලකමු. ඔයා දන්නවා මෙයාගේ අවස්ථිත ගෝණය. තැටියක අවස්ථිත ගෝණය කීයද? භාගයයි mr වර්ග. පැහැදිලිද? හරි. ඔන්න බලන්න විප්‍රමණ අරය කියන එකේ තේරුම මොකක්ද කියලා. පැහැදිලිද? මෙන්න මෙහෙමයි තියෙන්නේ. යම්කිසි සලකන වස්තුවක් අපි සලකමු. යම්කිසි වස්තුවක් තියෙනවා. මේ වස්තුවට මෙයාට වස්තුව මේ වස්තුවේ අවස්ථිත ගෝණයට සමාන අවස්ථිත ගෝණයක් සහිත. හරිද? සමාන අවස්ථිත ගෝණයක් සහිත. ඊ වගේම තමයි සමාන ස්කන්ධයක් සහිත. සමාන අවස්ථිත ගෝණයක් තියෙන්නත් ඕනේ. සමාන ස්කන්ධයක් තියෙන්නත් ඕනේ. මේ දෙකම තියෙන ලක්ෂීය වස්තුවක් සැලකුවොත්. හරිද? මේ ලක්ෂීය වස්තුව භ්‍රමණ අක්ෂයේ ඉඳලා කොච්චර දුරකින්ද තියෙන්න ඕන කියලා තමයි අදහස් කරන්නේ. මම දන්නවා මම කියව තාම තේරුන්නේ නැහැ. මෙහෙම ගන්න. මේ අපි මේ තැටිය සැලකමු. මේ තැටියේ ස්කන්ධයේ m එයාගේ අවස්ථිත ගෝණය භාගයේ මාරු වර්ග. හරිද?
ඔයාලා සලකන්න මේ අවස්ථි පූර්ණයටම සමාන. සහ මේ වස්තුවේ නැත්නම් මේ තැටි ස්කන්ධයේ m නේ ඒ m-ටම සමාන ලක්ෂීය වස්තුවක් සලකන්න. හරිද? මෙයාගේ ස්කන්ධයම තියෙන මෙයාගේ අවස්ථිත පූර්ණයම තියෙන ලක්ෂීය වස්තුවක් සැලකුවොත් ඒ ලක්ෂීය වස්තුව පවතින්න ඕන භ්‍රමණ අක්ෂයේ ඉඳලා මේ ලක්ෂීය වස්තුව පවතින්න ඕන දුරට තමයි අපි කියන්නේ මොකද්ද? විප්‍රමණ අරය කියලා. හරි. අපි මෙහෙම සැලකමු. මෙයාගේ අවස්ථිත ස්කන්ධය කියන මේ ලක්ෂීය වස්තුවේ මෙයාටම සමානයි. මෙයාගේ අවස්ථිත පූර්ණය කියන භාගයයි mr වර්ග. දැන් මේ වස්තුව අපි සැලකන්නේ ලක්ෂීය වස්තුවක් විදිහට. අපි එනම් බලමු ඊට පස්සේ කොටස. right. දැන් මට කියන්න ලක්ෂීය වස්තුවක අවස්ථිත පූර්ණය දැන් අපි මේ වස්තුව සැලකන්නේ ලක්ෂීය වස්තුවක් විදිහට. මට කියන්න ලක්ෂීය වස්තුවක අවස්ථිත පූර්ණය කීයද? මේ මොකද? mr වර්ග. right. මෙතන විදිහට නම් අපි r ගන්න කීයද? k කියලා නේද? mr වර්ග. නමුත් මේ උදාහරණයට අනුව නම් මෙතන අනුව නම් අපිට ගන්න කීයද? mk වර්ගය. පැහැදිලිද? right. මෙන්න මේ අවස්ථිති පූර්ණය මේ ලක්ෂීය වස්තුවේ අවස්ථිති පූර්ණය සමානයි මෙන්න මේ මෙයාගේට. තේරුණාද? ඒ කියන්නේ මොකද්ද? mk වර්ග සමානයි භාගයයි mr වර්ග කියලා තියෙන්නේ. මොකද එහෙම කිව්වේ මේ ලක්ෂීය වස්තුවක් විදිහට සැලකුවාම ලක්ෂීය වස්තුවේ අවස්ථිති පූර්ණය mk වර්ග. මේ ලක්ෂීය වස්තුවේ අවස්ථිති පූර්ණයටම සමානයි මේ තැටිය අවස්ථිති පූර්ණය. හරියට තැටිය නිකන් පොඩි කරලා ලක්ෂීය වස්තුවක් වගේ හදලා තියෙන්නේ. ඔය එතන සිද්ධිය. හරිද? එහෙනම් අපිට පුළුවන් මේ දෙක සුළු කරලා විප්‍රමණ ආරය නැත්නම් k සහ ප්‍රකාශනයක් ගන්න කීයද? r බෙදීම මූල 2යි කියලා. තේරුණාද? ඊළඟ මාතෘකාව දාලා එහෙම ලියන්න. කිසියම් වස්තුවක අක්ෂයක් වටා පවතින කිසියම් වස්තුවක අක්ෂයක් වටා පවතින ඊළඟ කරුණ විදිහට ලියන්න මෙහෙම අවස්ථිති පූර්ණයට සමාන අවස්ථිති පූර්ණයට සමාන ඊළඟ කරුණ වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකුව විට වස්තුවේ ස්කන්ධයට සමාන වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකුව විට වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකුව විට ඊළඟ කරුණ එය භ්‍රමණ අක්ෂයේ සිට පවතින දුර විප්‍රමණ අරය නම් වේ. විප්‍රමණ අරය නම් වේ. හරි. මේ උදාහරණයක් දාගමු. මෙන්න මේ උදාහරණය මෙහෙම ලියන්න. ස්කන්ධයේ m සහ අරය r වන ස්කන්ධයේ m සහ අරය r වන ස්කන්ධයේ m සහ අරය r වන තැටියක අවස්ථිති පූර්ණයට සමාන වන පරිදි අවස්ථිති පූර්ණයට සමාන වන පරිදි
පවතින ලක්ෂීය වස්තුවක විප්‍රමණාරය සොයන්න. පවතින ලක්ෂීය අංශුවක විප්‍රමණ අරය සොයන්න. ස්කන්ධයෙන් සහ අරය ආරවන ස්කන්ධයෙන් සහ අරය ආරවන ඝන ගෝලයක i සමානයි 5 mr වර්ග වේ. i සමානයි 5 mr වර්ග වේ. විප්‍රමණ අරය සොයන්න. දැන් මෙයාගේ ස්කන්ධය m ඒකට සමාන ලක්ෂීය ස්කන්ධයක් මම සැලකුවා. එයාගේ අගය m කියලා ගත්තා. භ්‍රමණ අක්ෂයේ ඉන්ද්‍රයන්කින් දුර මම ගත්තොත් k කියලා. ඔයාලා දන්නවා මේ වස්තුවේ අවස්ථිත ගෝණය මේ අවස්ථාවේ අවස්ථිත ගෝණය කීයද? mk වර්ගනේ. මේ අවස්ථාවේ තියෙන අවස්ථිත ගෝණය සමානයි ඝන ගෝලයේ අවස්ථිත ගෝණයට. ඒ කියන්නේ mk වර්ගය සමානයි 5 mr වර්ගයට. අර මේසි කොටස මේක. එහෙනම් m10 කැපුණාට පස්සේ ඔයාලට එන උත්තරේ කීයද? k සමානයි මූල 5/2 වතාවක් r කියලා. තේරුණාද? ඔන්න ඔහොම තමයි අපි විප්‍රමණාරය හොයන්නේ. තේරුණාද? විප්‍රමණාරය ඇයි කියලා අපි පස්සේ බලමු. හරිද? මොකක්ද මේකේ හේතුව කියලා මේ විතර කතා කරන්න. හරි. අපි ඔන්න දැන් ඔතනින් අවස්ථිත ගෝණය හා සම්බන්ධ කරුණු ටික අපි ඉවර කළා. හරිද? දැන් ඔයාලා මාතෘකාව දාගන්න ව්‍යාවර්තය කියලා. ව්‍යාවර්තය අපි ඒකේ සංකේතයක් විතර භාවිත කරන මෙන්න මේක අපි මෙයාට කියනවා ටෝ කියලා. ටෝ nothing අකුරක්. ඔයාලා මේක විවිධ විදිහට ලියන්න පුරුදු වෙලා ඇති. කොහොම හරි සරලම ආකාරය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? ටෝ තමයි ඔගේ අංක සංකේතේ. right. මෙන්න මෙහෙමයි. ව්‍යාවර්තය කියලා කියන්නේ ඇත්තටම මේ බල ගෝණය වගේම තමයි මේ ව්‍යාවර්තය කියලා කියන්නේ. මොකද්ද? දැන් ඔයාලා දන්නවා අපි සලකමු මේ වගේ වස්තුවක්. මේ වස්තුවක් තියෙනවා. මේ වස්තුව මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණය වෙනවා හිතන්න. මම මෙයාට කැපිටල් F කියන බලයක් යොදනවා. මේ F කියන බලය දැන් ඔයාලට මතකයි බල ගෝණය මේ F කියන බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර මම සලකන්නම් R කියලා. එහෙමනම් ව්‍යාවර්තය කියලා කියන්නේ නැත්නම් බල ගෝණයට සමාන පදයක් නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? ව්‍යාවර්තය සමානයි බලය වතාවක් බලයේ ක්‍රියා රේඛාවට පවතින ලම්බ දුර තමයි අපි ගන්න. පැහැදිලිද? බල ගෝණයම තමයි බල ගෝණය වෙන විදිහට තමයි මේක ගන්න. ඒකට කොහොමද වෙන්නේ? F වතාවක් R කියලා. තේරුණාද? FR තමයි මෙතන ටෝවල අගය එතකොට බල ගෝණය ඔහොමයි. පැහැදිලිද? හොඳට මතක තියාගන්න ව්‍යාවර්තය නැත්නම් ටෝ සඳහා සමීකරණ දෙකක් එනවා. හරිද? ඔන්න එක සමීකරණයක් අපි ඉවරයි. පැහැදිලිද? ටෝ සඳහා ටෝ කියලා කියන්නේ නැත්නම් ව්‍යාවර්තය නැත්නම් බල ගෝණය කිව්වත් අවුලක් නැහැ. එහෙනම් ව්‍යාවර්තය කියන්නේ බල ගෝණය නම් බල ගෝණය හොයන විදිහටම ව්‍යාවර්තය හොයන්නේ. ඔහොමයි කතාව. නැත්නම් අපිට පුළුවන් නම් මෙහෙම කියන්න යම්කිසි වස්තුවක් භ්‍රමණක්ෂයක් වටා බලයක් යෙදීම වගින් ඇතිවෙනා වූ ප්‍රතිඵලයට තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යාවර්තය කියලා. පැහැදිලිද? කොහොම වුණත් කියන්න පුළුවන්. සරලව ඔයාලා මතක තියාගන්න මෙන්න මේ සමීකරණය x ටෝ සමානයි f වැඩි කිරීම r කියලා. සමහර වෙලාවට ඔයාලට මේක පුරුදුලා කියන්න ටෝ සමානයි f වතාවක් d කියලා. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. අනිත් සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය මම ඔයාලට මෙන්න මෙහෙම කියන්නම්. දැන් ගන්න අපි අර මේ වගුවක්
කරයි මේ වගුව සම්පූර්ණ කරයි යනවානේ. මේ වගුවේ රේඛීය චලිතයේ පැත්තේ සහ භ්‍රමණ චලිතය ගත්තොත් එහෙම ඔයාලට මතකයි භ්‍රමණ රේඛීය චලිතයක වල ඉගෙන ගත්ත අසමතුලිත බලය නැත්නම් F කියලා පදයක්. බලය කියලා අපි අදහස් කළේ රේඛීය චලිතයේ භාවිතා කරපු මෙන්න මේ බලය වෙනුවට නැත්නම් බලයේ අනුරූපී පදය තමයි භ්‍රමණ චලිතය අපි භාවිතා කරන කවද? ටෝ කියලා. පැහැදිලිද? හරි. ඔක්කොම ලියන්න කලින් ඔයාලා මුලින්ම අන්නේ වගුවේ රේඛීය චලිතය පැත්ත දාගන්න බලය කියලා වරාණකලේ F භ්‍රමණ චලිතය පැත්ත දාගන්න ඒකට අනුරූප පදය මොකද්ද? ව්‍යාවර්තේ නැත්නම් ටෝ කියලා. මුලින් මේක දාගෙන ඉන්නකෝ. රේඛීය චලිතයේ පැත්තේ බලය නැත්නම් F ඒකට අනුරූප භ්‍රමණ චලිත පදය තමයි මොකද්ද? අවස්ථිති ව්‍යාවර්තය කියලා කියන්නේ. නැත්නම් ටෝ. හරිද? right. දැන් මම කිව්වා ටෝ වලට සමීකරණ දෙකක් තියෙනවා කියලා. එක සමීකරණයක් අපි දැනටමත් අරන් ඉවරයි. මොකද්ද? ටෝ සමානයි වතාවක් r කියලා. අනිත් සමීකරණ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ඉලිවුවත් තියෙනවා ඔයාලට මම කිව්වා බලයේ අනුරූප පදය තමයි ව්‍යාවර්තය කියලා. අපි රේඛීය චලිතයේදී බලයේ සමීකරණයක් ගන්නවා. මොකද්ද? F සමානයි ma කියලා. හරිද? දැන් ඔයාලා මට කියන්න මේ පද ටිකේ භ්‍රමණ චලිතයේ භාවිතා කරන පද ටික මොනවද? F වෙනුවට ගන්න කවද? ටෝව. ස්කන්ධයේ වෙනුවට භ්‍රමණ චලිතයේදී භාවිතා කළේ මොන පදයේද? ඔයාලට මතකයි ආසිත ගෝර්ණය. I. ඒ වෙනුවට භාවිතා කළේ කවුද? ත්වරණය වෙනුවට භ්‍රමණ චලිතය භාවිතා කළේ කෝණික ත්වරණය. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ඇල්ෆා. එහෙනම් මෙන්න මෙහෙම සමීකරණයකුත් ගන්න පුළුවන්. මොකද්ද? ව්‍යාවර්තය සමානයි මම මේ ලියන උඩින් ලියගන්න. ව්‍යාවර්තය සමානයි අවස්ථිති ගෝර්ණීය වතාවක් කෝණික ත්වරණය. පැහැදිලිද? right. ඔයාලා මේක ලියාගද්දී මේක උඩින් දාගන්න. මෙතනින් දීලා මේක පහලින් ලියාගන්න ඔය කොටස. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් ව්‍යාවර්තය කියලා කියන්නේ ඕකයි. මොකද්ද? ටෝ සමානයි fr නැත්නම් ටෝ සමානයි i alpha. පැහැදිලිද? right. අපි මේක මෙහෙම ලියාගමු. ඔයාලා මාතෘකාව දාගන්න ව්‍යාවර්තය කියලා. ඊට පස්සේ මේක පොතේ දෙපැත්තට කරලා මේක ලියාගන්නකො. වස්තුවක් නිශ්චල භ්‍රමණය වෙන වස්තුවක් භ්‍රමණය වීමට නියමිත වස්තුවක් නිශ්චලතාවයේ තියෙනවලු. මෙයා තත්පර 20කදී මිනිත්තුවට වට 300ක දක්වා වැඩි භ්‍රමණ වේගය වැඩි කර ගන්නවලු. මිනිත්තුවට වට 300 කියන්නේ ඔයාලා දන්නවා 300 rpm කියලා. අපෙන් අහන්නේ ඇල්ෆා. දැන් අපිට මේ දීලා කියන අපිට දන්න දත්ත ඇසුරෙන් ගත්තොත් එහෙම අපිට මොකද්ද මේ ඇල්ෆා හොයන්න භාවිතා කරන්න පුළුවන් ලේසිම සමීකරණය අපිට කලින් කතා කරපු සමීකරණ හතරේ. අනිවාර්යෙන් බැලුම්වලට පේනවා ඔමේගා සමානයි ඔමේගා ධන ඇල්ෆා t කියන සමීකරණය. පැහැදිලිද? හැබැයි කවදාවත් අපිට මේ 300 rpm වගේ ආදේශ කරන්න එපා. පැහැදිලිද? ඒක මම ඔයාලට ඉදත් කිව්වා කෝණික ප්‍රවේගය නිරූපණය කරන්න භාවිතා කරන එක ප්‍රකාශනයක් ඒක ආකාරයක් තමයි මේ rpm කියලා කියන්නේ. එහෙනම් ඒ rpm වගේ මුලින්ම ඔයා පත්තර ගන්න ඕන තත්පරයට වේගින් බවට. එහෙමනම් 300ක් අපි කොහොමද rpm කරන්නේ? ඔයාලට මතකයි මිනිත්තුවට වට 300 කියලා කියන්නේ සංඛ්‍යාතයේ කීයද? සංඛ්‍යාතය බෙදන්න අපි 60න් බෙදනවා. ඒක හේතුව මිනිත්තුවට තියෙන නිසා මිනිත්තුවට තත්පර 60යි. එහෙනම් සංඛ්‍යාතයේ තියෙන්නේ 5 හර්ට් ඔමේගා සමානයි 2πf කියලා සමීකරණයක් තියෙන නිසා මම මෙතන 5 වලට ආදේශ කරනවා 5 කියලාම f කියලා කියන්නේ 10යි 5යි rpm වගේ 3000යි මෙතන එතකොට මොකද වෙන්නේ මෙතන 50 හර්ට්ස් කියලා එනවා. එහෙනම් මෙතන එතකොට එන්නේ කීයද? 100යි 5 කියලා එනවා. හරියට. අපි එහෙනම් මෙතන දාමු අවසානයේ ප්‍රවේගිතු 20කට පස්සේ ආගේ ප්‍රවේගය 100යි 5යි. ඔමේගා නෝට් කියලා කියන ආරම්භයේ නිශ්චල නිසා මෙයා බිඳුවයි ඇල්ෆා කියලා කියන්නේ
ඇල්ෆා දන්නේ නැහැ. t කියලා කියන්නේ 20යි. එහෙනම් අපිට මෙතනින් එනවා කීයද? ඇල්ෆා සමානයි 5යි 5 කියලා. තේරුණාද? ඕක තමයි රෝමිලකම් එකට උත්තර. කියන්නේ කෝණික ප්‍රවේගයට කෝණික ත්වරණය සඳහා ඉන්නේ 5යි 5. නැත්තම් 10 වල මෙතන දැම්මනම් 5 විරුද්ධ 3 දැම්මනම් 15 වෙනවා. මොකද හදන්නේ? හරිද? ඊට පස්සේ මෙතන තත්පර වර්ගයට රේඩියන් කියලා ඉන්නේ ඒකේ. තේරුණාද? ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා මේ අවස්ථාවේ කොච්චර වට ගණනක් ගමන් කරලා තියෙනවද කියලා. මම ඔයාලට කියලා තියෙනවා වට ගණන සම්බන්ධ කරන සමීකරණයක් තියෙනවා. මොකද්ද? වට ගණන සමානයි කෝණික විස්ථාපනයේ වෙදින 2π. එහෙමනම් මුලින්ම අපි වට ගණන හොයන්න කලින් කෝණික විස්ථාපනය හොයාගෙන ඉන්න. කෝණික විස්ථාපනය වෙන දාන්න සමීකරණයක් ගැන සමීකරණයක් ගන්න පුළුවන්. මම මේ සමීකරණය ගන්න t සමානයි ඔමේගා t ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ග කියලා. ඔමේගා නෝට් කියන්නේ බිඳුවයි. ඒ නිසා මේ සම්පූර්ණ පදයම බිඳුවයි. ඇල්ෆා අපි දැන් දන්නවා කීයද? 5යි 5. කාලයෙන් තත්පර 20යි. එහෙනම් 20 වර්ගය කියලා එන්න ඕනේ. පැහැදිලිද? මේක සුළු කරාට පස්සේ ඔයාලට එයි 10යි 5 කියලා. කෝණික විස්ථාපනය. නේද? එහෙනම් කෝණික විස්ථාපනය මේ අගේ නම් වට ගණන හොයන්න උදේ ගන්න අපි මේ සමීකරණ ආදේශ කරමු. එහෙමනම් වට ගණන කියලා කියන්නේ θ කියලා කියන්නේ c/5 මෙතන 2/5 නේ බෙදලා 2/5 කියන්නේ නියතයක්. එහෙනම් උත්තර එනවා කියන වට 50යි කියලා. මෙහෙමයි තියෙන්නේ රෝදයේ විස්කම්භය 40ක් වන රෝදයක් තත්පර 3.6 කාලයක් පුරාවට කැරකෙනවලු. එයා පටන් ගන්නේ 86 rpm වලින් ඉවර වෙන්නේ 300 rpm වගේ අගයක් වෙනවලු. මුලින්ම ආනේ කෝණික ත්වරණය. එතකොට දැන් ඔයාලට වෙන සමීකරණ භාවිත කරන්න පුළුවන්. නමුත් මෙන්න මේක ඇස්වලින් ඔයා අනිවාර්යයෙන්ම කෝණික ප්‍රවේගයගේ හොයාගෙන ඉන්න. පැහැදිලිද? එතකොට මෙතනින් කෝණික ප්‍රවේගය හොයන්න කොහොමද? ඒ කියන්නේ මේ තියෙන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය. ඒක අපි කෙලින්ම ඔයාලට නම් ගන්න පුළුවන් කොහොමද? ඔමේගා සමාන 2πf නේ. එතකොට 2π අපි කොහොමද f හොයන්නේ? f කියලා කියන්නේ තත්පරයක වට ගණන. ඒ කියන්නේ මෙතන මිලිතුරු වට තියෙන්නේ. ඒ නිසා මේ 80 කෙලින්ම ඔයා 60න් බෙදුවා නම් f වල ගේනවා. ඔමේගා කියන්නේ පසුතෝ අවසාන ප්‍රවේග කෝණික ප්‍රවේගය ගත්තොත් එහෙම ඒකට 2πf ම සමීකරණ ආදේශ කරමු. මෙතන 2π f කියලා කියන්නේ එතකොට මෙතන තත්පරේ වට ගණනේ. එහෙනම් 300 අනිවාර්යෙන් කියන බෙදන්න ඕනේ. 60න් බෙදන්න ඕනේ. ඉතින් මොකද මෙතන 5යි ඊට 10යි 5 කියනවා. එහෙනම් අපි මුලින්ම අහන්නේ කෝණික ත්වරණය. ඒ නිසා මම ඊට පස්සේ අපි රෝමිලකම් දෙකට ගියොත් ත්වරණය පටන් ගැනීමෙන් තත්පර දෙකක කාලයකට පසු රෝදයේ ධාරයේ පිරි ලක්ෂයක රේඛීය ත්වරණයේ අගය සහ ස්පර්ශීය සංරචකයෙන් සොයන. උතන ඇත්තටම අහන්නේ ස්පර්ශීය වේගය. හරිද? right. මට කියන්නේ මෙන්න මේක. අපි කොහොමද රේඛීය නැත්නම් ඒ අවස්ථාවේ මේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මම මේ වගේ ලක්ෂයන් සලකන්නේ. හරිද? මේ වගේ ලක්ෂයක දැන් මේක තැටියක්. හරිද? මේ තැටිය නැත්නම් මේ රෝදයක් මේ රෝදේ ගමන් කරනවා. මේ රෝදේ භ්‍රමණය වෙනවා. මේ රෝදේ කෙළවර පිහිටි අංශුවක් තමයි අපි සලකලා තියෙන්නේ මෙතන. දැන් අපි කතා කළා කෝණික ත්වරණය කියන පදයක්. තේරුණාද? මේ කෝණික ත්වරණය අපි වෘත්ත චලිතයට කතා කරනවා මෙන්න මේ වගේ පද දෙකක්. හරිද? එකක් තමයි අරීය ත්වරණය සහ ස්පර්ශීය ත්වරණය. මම තාම අරීය ත්වරණය ඔයාලට කතා කරලා නැහැ. අරීය ත්වරණය තාම කතා කරලා නැහැ අපි. ස්පර්ශීය ත්වරණයේ සමීකරණයක් අපි දා මුලින්ම දවසේ කතා කළා මොකද්ද? A සමානයි R ඇල්ෆා. පැහැදිලිද? එහෙමනම් මෙතන ඇත්තට මේ ප්‍රශ්න රෝමිලකම් දෙකෙන් අහන්නේ ත්වරණය පටන් ගැනීමෙන් තත්පර දෙකක කාලයකට පසුව රෝදයේ ධාරයේ පිරි ලක්ෂයක රේඛීය ත්වරණය සහ ස්පර්ශීය ත්වරණය සොයන්න. ස්පර්ශීය ත්වරණය අපිට පුළුවන් කීයද? A සමානයි R ඇල්ෆා ආදේශ කරන්න. R කියලා කියන්නේ මෙතන විස්කම්භය 40යි නේ. එහෙනම් R කියලා කියන්නේ කීයද? 20යි කියලා ගන්න. ඒක අනිවාර්යෙන් මීටර කරන්න. ඇල්ෆා වල මෙතනට ගත්තා කිය ඔයා මෙතනට ආදේශ කරන්න.
කාලයෙන් බිඳුව වෙන විට තිරසක්ෂයක් වටා භ්‍රමණය වන වස්තුවක කෝණික ප්‍රවේගය 4ක් වේ කියලා තියෙනවා. කෝණික ප්‍රවේගය 4යිලු මෙහා ගමන් කරන කෝණික ප්‍රවේගය 4යි. කෝණික ප්‍රවේගය 4ක් වෙනවා. එයා මේ කාලයේ බිඳුවේ හරි මෙන්න මෙතනින් තමයි කෝණික ප්‍රවේගය 4යි කියලා කියන්නේ. මෙයාට කෝණික ත්වරණය 7ක් අගයක් තියෙනවා. අපි මහණි කාලය තුලදී මේ OP රේඛාව තිරස සම්පසාදන කෝණයනේ. ඇත්තට මොකද්ද යහන්නේ? මෙන්න මේ කාලය තුල ගමන් සිදු කරපු කෝණික විස්ථාපනය තමයි ඔය අහන්නේ. හරිද? එහෙනම් අපිට මේ දීලා තියෙන දත්ත වලින් මේ සමයකින් ආදේශ කරමු. ඔක ආදේශ කරලා පස්සේ ඔමේගා කියලා කියන්නේ ඔමේගා නෝට් කියලා කියන්නේ 4යි කාලය 3යි ධන ඇල්ෆා කියලා කියන්නේ 7 වැඩි කිරීම කාලය 3 වර්ගය. පැහැදිලිද? මේක සුළු කරාට පස්සේ උත්තරය ඒකකේ මොකද්ද? රැට් කියලා ගන්න පුළුවන්. භ්‍රමණීය රෝධයක කෝණික ප්‍රවේගය 1000යිලු. එයා තත්පර 5ක කාල සීමාවක් ඇතුළත 400 rpm අගයක් දක්වා අඩුවීම සිදු වෙනවා. එතකොට අපෙන් අහන්නේ මේ කාල සීමාව තුළ සිදු කරපු වට සංඛ්‍යාව කීයද කියලා. දැන් ඔයාලා දන්නවා වට ගණන හොයන්න අනිවාර්යයෙන්ම අපි තීට දැනගෙන ඉන්න ඕනේ. හරිද? එහෙනම් අපි මුලින්ම අපේ ටාගට් එක තමයි තීට හොයන එක. මේක මුලින්ම අපි කෝණික තත්පරයේ රේඩිය බවට පරිවර්තනය කරගමු. එතකොට ඔයාලා දන්න සමීකරණය මේකයි. ඔමේගා සමාන 2πf. මම 5 කියලාම ගන්නම්. f කියලා කියන්නේ තත්පරයකට භ්‍රමණය වෙන වට සංඛ්‍යාවනේ. මෙතන කියලා කියන්නේ මිනිත්තුවකට. ඒ නිසා මේක තත්පරයකට කරගන්න පුළුවන් කරන්නේ 60න් බෙදනවා. එහෙමනම් මට එනවා මෙන්න මේ විදිහට උත්තරයක් CI5 බෙදීම 3 කියලා. ඊට පස්සේ මේ අගයත් මම කෝණික ප්‍රවේගය බවට පරිවර්තනය කරගන්න. එතකොට මෙතන ඉන්නේ ඔමේගා නෝට්. මේක තමයි අවසාන ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය. 2πf වලට ආදේශ කළොත් 2πf කියලා කියන්නේ 400 බෙදීම 60. මේක සුළු කරාට පස්සේ ඔයාලට එනවා 40යි 5 බෙදීම 3ක් කියලා. පැහැදිලිද? එහෙමනම් මේක තමයි ගාන මේ කෝණික ප්‍රවේග දෙක. එහෙනම් අපිට පුළුවන් මේ අවස්ථා දෙකට දාන්න චලිත සම්ප්‍රමණ චලිත සමීකරණයක් අපි දාමු. තීටන හොයන්න තියෙන්නේ. එහෙනම් ඔමේගා වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන 2යි ඇල්ෆා තීටා කියන සමීකරණය දාමු. එතකොට ඔමේගා වර්ග කියලා කියන්නේ පසු එකනේ. එහෙනම් 40යි 5 බෙදීම 3 වර්ගය සමානයි මෙතන CI 5 බෙදීම 3 වර්ගය ධන 2යි ඇල්ෆා තීටා. හැබැයි මෙතන තව පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද මේ අපි ඇල්ෆා දන්නේ නැති එක නේද? එහෙමනම් අපි මේ ඇල්ෆා හොයන්න දැන් අපිට මේ ඇල්ෆා සමීකරණ ආදේශ ඇල්ෆා දන්නේ නැති ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඇල්ෆා හොයනවා මෙට සමීකරණයක් භාවිතා කරනවා. ඔමේගා t කියලා මේ සමීකරණ භාවිතා කරලා අපිට පුළුවන් ඇල්ෆා හොයාගන්න. හරිද? මීට වඩා ලේසි ක්‍රමයකට ඔයාලට තේරෙන මම හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට මෙතන ඉන්නේ CI 5 බෙදීම 3 ධන ඇල්ෆා 5 ඇල්ෆා කියලා එනවා. එහෙනම් මෙතනින් ඇල්ෆා සඳහා අපේ සූත්‍රයක් එනවා කීයද? ඇල්ෆා සමානයි මෙන්න මෙහෙම ප්‍රකාශනයක් එන්නේ. තේරුණාද? හරි. එතකොට අවසානයේ සුළු කරාට පස්සේ අපිට එන උත්තරය කීයද? ඍණ 4යි 5 කියලා. එහෙනම් මේ තමයි ඇල්ෆා අගය. පැහැදිලිද? දැන් ඔය හොයාගත්ත ඇල්ෆා එක අපිට පුළුවන් මෙතනට ආදේශ කරන්න. තේරුණාද? ඒ විදිහට ආදේශ කරලා අපිට පුළුවන් මෙතනදී තීටා සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න. පැහැදිලිද? තීටා සඳහා ප්‍රකාශනයක් ලබා ගත්තාම ඒක ඔයාලා දන්නවා වට ගණන සමානයි කෝණික විස්ථාපනයේ විදිහින් 2π. එහෙනම් වට ගණන ගන්න පුළුවන් තීටාට ආදේශ කරලා. පැහැදිලිද? රෝධය නිශ්චල වන්නේ තවත් කොපමණ කාලයකට පසුද කියලා අහන්නේ නේද? එතකොට දැන් මේක උනේ පොඩ්ඩක් මම මේ හරියට විදිහට කියන්නේ හරිද? මෙතනදී මම හිතන්නේ තිබුණේ
100යි 5 බෙදීම 3ක් ඊට පස්සේ තත්පර පහකට පස්සේ 40යි 5 බෙදීම 3ක් දක්වා අඩු වුණ එක ඊට පස්සේ අපි අහන්නේ මෙහා කෝණික ප්‍රවේගය බිඳුවක් වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද කියන්නේ පැහැදිලිද? හරි. එතකොට දැන් මෙයා මන්දනය වෙන්නේ එකම නියත ත්වරණයකින් මන්දනයකින් නම් මම මෙන්න මේ තැන් දෙකට මෙයාටයි දාන්න ඔමේගා සමානයි ඔමේගා නෝට් දාන ඇල්ෆා t මෙතන මම a b c කියලා ගන්න මම මේ සමීකරණය දාන්නේ b හා c ට. b හා c සමීකරණය ගත්තට පස්සේ අවසාන කෝණික ප්‍රවේගය කියන්නේ බිඳුවයි. මෙතන 40යි 5 බෙදීම 3 ධන මෙතන මන්දනයක් නිසා ඍණ නේද? මන්දනීය ඍණ 4යි 5 කාලය මම ගන්න t not කියලා. එහෙනම් මෙයා මේ පැත්තට යනට පස්සේ 4යි 5 t not සමානයි 40යි 5 බෙදීම 3. එහෙමනම් t not සමානයි කියනවා 10 බෙදීම 3. එහෙනම් එයා නිශ්චල වන්නේ කොච්චර කාලයකට පස්සේද? තවත් තත්පර 10 බෙදීම 3ක් ගියාට පස්සේ. තේරුණාද? මාතෘකා දාගන්න අවස්ථිති ධූර්ණය වරාණසිය දාගන්න කැපිටල් I කියලා. අපේ අවස්ථිති ධූර්ණය සංකේතවත් කරන අක්ෂරය තමයි නැත්නම් සංකේතය තමයි කැපිටල් I. හරිද? රයිට්. මෙහෙම ගන්නකො. ඔයාලා දන්නවා රේඛීය චලිතයේදී අවස්ථිතිය කියලා පදයක් ඉගෙන ගත්තා. මොකක්ද මේ අවස්ථිතිය කියලා කියන්නේ? මම මේ කතා කරන්නේ රේඛීය චලිතය ගැන. රේඛීය චලිතයේදී ඔයා ඉගෙන ගත්තා අවස්ථිතිය කියලා පදයක්. මොකක්ද අවස්ථිතිය කියලා කියන්නේ? වස්තුවක් චලනය වීමට දක්වන අකමැත්ත නැත්නම් චලනය වෙනස් කිරීමට දක්වන අකමැත්ත තමයි අපි කියන්නේ අවස්ථිතිය කියලා. මේ අවස්ථිතිය රඳා පවතින සාධකය තමයි මොකද්ද? ස්කන්ධය. පැහැදිලිද? එහෙමනම් අවස්ථිති අපි භ්‍රමණ චලිතයේදී අවස්ථිති ගෝර්ණය කියලා භාවිතා කරන්නේ ඔන්නේ පදේම තමයි. තේරුණාද? එහෙමනම් අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ මොකද්ද? වස්තුවක් භ්‍රමණය වීමට නැත්නම් භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත. තේරුණාද? ඒකෙන් අදහස් කරන්නේ මේකයි. වස්තුවක් භ්‍රමණය වෙනවා නම් ඒ භ්‍රමණය වෙන වස්තුව ආසයි දිගටම භ්‍රමණය වෙන්න. භ්‍රමණය වෙන්නේ නැති වස්තුවක් තියෙනවා නම් එයා ආස නැහැ තමන්ගේ භ්‍රමණ ස්වභාවය වෙනස් කරගන්න. ඔන්න ඕකයි භ්‍රමණ චලිතයේදී අපි අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ. පැහැදිලිද? මේ අවස්ථිති ගෝර්ණය කියන පදය කරුණු දෙකක් මත නදා පවතිනවා. අවස්ථිති ගෝර්ණයේ කරුණු දෙකක් මත නදා පවතිනවා. එකක් තමයි වස්තුවක ස්කන්ධය. හරිද? ස්කන්ධය වැඩි වෙනකොට අවස්ථිති ගෝර්ණය වැඩි වෙනවා. සහ අනිත් පදය තමයි මොකද්ද? යම්කිසි වස්තුවක ස්කන්ධ ව්‍යාප්තිය. හරිද? ස්කන්ධ ව්‍යාප්තිය සහ ස්කන්ධය කියන්නේ ස්කන්ධ ව්‍යාප්තිය මම අදහස් කරන්නේ දැන් අපි මෙහෙම ගමු. වස්තුවක් තියෙනවා. මේ වස්තුව ඔන්න ඔහොමත් තියෙන වස්තුවක් තියෙනවා සහ තව වස්තුවක් තියෙනවා මෙන්න මෙහෙම. එතකොට ඔයාලට පේනවා මේ වස්තුවේ ස්කන්ධ ව්‍යාප්තිය මෙන්න මේ සම්පූර්ණ ප්‍රදේශයේ පුරාවටම තියෙනවා. නමුත් උඩ වස්තුවේ ස්කන්ධ ව්‍යාප්තිය ලකින් මෙන්න මේ ප්‍රදේශයට. එතකොට ඔන්න මේ ස්කන්ධ ව්‍යාප්තිය මත මේ ස්කන්ධ ව්‍යාප්තිය අපි උනා ගන්න පුළුවන්. මේව ඍජුවම ගන්න එක වැරදි. නමුත් අපිට සලකන්න පුළුවන් වුණා ආරේ නැත්තම් දිග කියලා. පැහැදිලිද? right. ඔන්න ඒ කරුණු දෙක මත රඳා පවතිනවා. තව දෙයක් කියන්න. අවස්ථිති ගෝර්ණය කියලා කියන්නේ මොකද්ද? හොඳට මතක තියාගන්න. අවස්ථිති ගෝර්ණය නැත්තම් මේ I කියලා කියන්නේ අදීශ රාශියක්. පැහැදිලිද? එයාට විශාලත්වයක් විතරයි තියෙන්නේ. එයාට දිශාවක් නැහැ. මෙයාගේ ඒකකය අවස්ථිති ගෝර්ණයේ ඒකකය අපි භාවිතා කරනවා kgm වර්ගය කියන ඒකකය. තේරුණාද? කිලෝග්‍රෑම් මීටර වර්ග. තව එක කරුණක් තියෙනවා.
ඒ තමයි දැන් අර ඔයාට මතක ඇති අපි වගුවක් පටන් ගන්න තැන ඉඳලා කරන් කියන්නේ. එක පැත්තක චලිත රේඛීය චලිතය අනිත් පැත්තේ භ්‍රමණ චලිතය කියලා. මේ වගුවට පුරවන අපිට දැන් පදයක් එනවා. මොකද්ද පදය? අපි රේඛී චලිතයේ චලනය වීමට දක්වන අකමැත්ත රඳා පැවතුනේ ස්කන්ධය මතනේ. අන්න ඒ වගේ තමයි භ්‍රමණ චලිතයේදී පදේ මොකක්ද විදිහට හඳුන්වන්නේ? I. එහෙමනම් හොඳට මතක තියාගන්න රේඛීය චලිත සමීකරණයේ යම් තැනක m භාවිතා කළාද නැත්නම් ස්කන්ධය භාවිතා කළාද භ්‍රමණ චලිතයේ සමීකරණය එනකොට අපි භාවිතා කරන්නේ m වෙනුවට I කියන පදේ නැත්නම් අවස්ථිත ගෝලය. තේරුණාද? right. අපි ඔන්න ටික දාගමුකෝ. මෙහෙම ලියන්න. වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත වස්තුවක් තම භ්‍රමණ ස්වභාවය වෙනස් කිරීමට දක්වන අකමැත්ත භ්‍රමණ අවස්ථිතිය නම් වේ. අවස්ථිති ගෝලයේ රඳා පවතින පළමු සාධකය තමයි ස්කන්ධය. දෙවෙනි එක තමයි අවස්ථිත ගෝල රඳා පවතින දෙවෙනි සාධකය තමයි ස්කන්ධ ව්‍යාප්තිය. හරි. ඊළඟ කරුණ අපි ලියමු මෙන්න මේ විදිහට. අවස්ථිති ගෝලය යනු අදීශ රාශියකි. අවස්ථිති ගෝලය යනු අදීශ රාශියකි. අවස්ථිති ගෝලය යනු අදීශ රාශියකි. ඊළඟ කරුණ අවස්ථිති කෝණයේ ඒකක තමයි මේ තියෙන්නේ. කිලෝග්‍රෑම් වර්ග මීටර. ඊට පස්සේ දැන් ඔයාලා වගුවක් ලියනවානේ. රේඛීය චලිතය සහ භ්‍රමණ චලිත අපි දැන් වගුවේ කොටසක් පුරවලා තියෙන්නේ. අන්නේ වගුව ඔයාලා සම්පූර්ණ කරලා ලියා ගන්න. රේඛීය චලිතය පැත්ත ලියා ගන්න ස්කන්ධය කියලා වරහන් ඇතුලේ m. ඒකට අනුරූප භ්‍රමණ චලිත ආකාරය තමයි මොකද්ද? අවස්ථිති ගෝලය කියන්නේ. ඒක ලියා ගන්න මොකද මේ කොටස අපිට ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් ඔයාලා මෙන්න මේ දේ තේරුම් ගන්න ඕනේ මොකද්ද? අවස්ථිති ගෝලණය කියලා කියන්නේ වස්තුවෙන් වස්තුවට එයාගේ වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ නිසා අවස්ථිති ගෝලණය එක වස්තුවක නෙවෙයි, අගේ නෙවෙයි වෙනත් වස්තුවක තියෙන්නේ. ඒ නිසා අපි එක් වස්තුවල අවස්ථිති ගෝලණ කිහිපයක් දැනගෙන ඉන්න එක හොඳයි. පැහැදිලිද? දැන් සමහර තැන්වලදී අපිට එක්සෑම් එකේදී අවස්ථිතියක් නොදන්නා වස්තුවක අවස්ථිති ගෝලණය දෙන්න පුළුවන්. පැහැදිලිද? නමුත් අපි සරලව අපිට සාමාන්‍යයෙන් මූලිකම වස්තු කිහිපයක අවස්ථිති ගෝලණය සමීකරණය දැනගෙන ඉන්න ඕනේ. මම මුලින්ම කතා කරන්නම් ඒ යටතේ පළවෙනි එක ලක්ෂීය අංශුවක අවස්ථිති ගෝලණය කතා කරන්න යන්නේ. තේරුණාද? මම ඒකට මෙහෙම කියන්නම්. අක්ෂයක් වටා ලක්ෂීය අංශුවක අවස්ථිති ගෝලණය. හරිද? මම මෙන්න මේක කතාව මම සලකන්නම්
කිසියම් අංශුවක් මෙන්න මේ කියන අක්ෂය වටා භ්‍රමණය වෙනවා කියලා. ඒ ලක්ෂීය අංශුව තියෙන මෙන්න මේ වගේ තැනක නම් මම ගන්න මෙයාගේ ස්කන්ධය m කියලා. භ්‍රමණ අක්ෂයේ සිට මේ ලක්ෂීය වස්තුවට තියෙන දුර මම සලකන්නම් r කියලා. එහෙමනම් ලක්ෂීය වස්තුවේ අවස්ථිති ගෝණය කියන්නේ I සමානයි mr වර්ග. ඕක තමයි මුලින්ම ඔයාලා දැනගන්න තියෙන සමීකරණය. තේරුණාද? ඊට පස්සේ අපි ගමු 30ට. නැත්තම් කප්පිය කිව්වත් අවුලක් නැහැ. 30ක නැත්තම් කප්පියක අවස්ථිත ගෝණය මම මේක නියම සංකේතවත් කරන්නම්. මෙන්න මේ විදිහට ගත්තොත් එහෙනම් කප්පියක් මෙයා අපි සැලකමු මෙන්න මේ අක්ෂය වටයාගේ මත් කේන්ද්‍රය හරහා අක්ෂයක් වටා භ්‍රමණය වෙනවා නැත්නම් චලනය වෙනවා කියලා. මෙයාගේ ආරයම සලකන I කියලා සහ ස්කන්ධය ගන්න M කියලා. එහෙමනම් තැටිය නැත්නම් කප්පියක අවස්ථිත ගෝණය කියන්නේ වාගයයි mr වර්ග. තේරුණාද? ඔන්න ඕක තමයි උඩ මේ තැටිය නැත්නම් කප්පියක අවස්ථිත ගෝණය කියලා කියන්නේ. තුන්වෙනි එක මම මෙහෙම කියන්නම්. මුදුවක නැත්නම් වලල්ලක අවස්ථිත ගෝණය. ඔයාලා දන්නවා මුදුවක් නැත්නම් වලල්ලක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ කොටසක්. මෙන්න මේ ආකාරය අපි සලකුණු සිහින් මුදුවක් නැත්නම් වලල්ලක් කියලා. එතකොට ඔන්න ඔහොමයි තියෙන්නේ. මම ගන්නම් මේ වලල්ල මෙන්න මේ කේන්ද්‍රය හරහා අක්ෂයක් වටා චලනය වෙනවා කියලා. නැත්නම් කේන්ද්‍රය හරහා අක්ෂයක් අපි සලකමු. මෙයාගේ අරය මම ගන්නම් කැපිටල් සිම්පල් R කියලා. එහෙමනම් වලල්ලක නැත්නම් මුදුවක අවස්ථිත ගෝණය කියලා කියන්නේ mr වර්ග. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකයි සමානයි කියලා. ඔව් ඒක ඇත්ත. හරිද? ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට අවශ්‍ය මෙන්න මේ සමීකරණය උමතක තියාගන්න විතරයි. ඊට පස්සේ මම තව එක වස්තුවක් විතරක් කියන්නම්. අපි සලකමු ඒකාකාර දණ්ඩක්. ඒකාකාර දණ්ඩක් ගත්තට පස්සේ මෙයාගේ අවස්ථිති ගෝණය ඒකාකාර දණ්ඩක අවස්ථිති ගෝණය අපි සලකන අක්ෂය අනුව වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මම මෙහෙම ගන්නම්. මම මුලින්ම ගන්නම් ඒකාකාර දණ්ඩක මධ්‍ය ලක්ෂය හරහා ගමන් කරන අක්ෂයක් අපි සැලකමු. මධ්‍ය ලක්ෂය හරහා මෙයාගේ අවස්ථිත ගෝණය සහ කෙළවරක් වටා අවස්ථිත ගෝණය අපිට සැලකන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් අපි ගත්තොත් මේ ඒකාකාර දණ්ඩයේ ස්කන්ධය m සහ මෙයාගේ දිග මම සැලකන්නම් l කියලා. මෙයාගේ දිග l. මේ අවස්ථාවේ මෙයාගේ දිග l කියලා ගමු. එහෙමනම් මේ මධ්‍ය ලක්ෂය හරහා අක්ෂයක් වටා එයාගේ අවස්ථිත ගෝණය හොඳට මතක තියාගන්න 12න් 1 ml වර්ග කියලා එනවා. මෙතන මට මේක මතක තියාගන්න මෙන්න මේ විදිහට. දැන් දන්නේ මැදින් යන්නේ භාගයක්නේ. ඒ නිසා 12න් 1 12 කියලා නමක් හිතා ගන්න. අනික දණ්ඩක කෙළවරක් හරහා ගත්තොත් අපි එයාගේ අවස්ථිත ගෝණය සමාන වෙනවා 3න් 1 ml වර්ග වලට. හරි. මේ ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? දණ්ඩක කෙළවරක් වටා අවස්ථිත ගෝණය අපිට දීලා තියෙනවා 3න් 1 ml වර්ග කියලා. අපෙන් අහන ප්‍රශ්නේ තමයි දණ්ඩේ මධ්‍ය ලක්ෂය වටා අවස්ථිත ගෝණය ඔය දීලා තියෙන අගේ පෙන්නන්න කියලා තියෙනවා. හරිද? දැන් තමයි ඔය සමීකරණ දන්නවා. නමුත් අපේ පොඩි සරල ක්‍රමවේදයකින් අපි කොහොමද සමීකරණය ව්‍යුත්පන්න කරන්නේ කියලා තමයි මෙතන ගහලා තියෙන්නේ. හරිද? රයිට් මෙහෙම බලන්න. අපෙන් අහලා තියෙන දණ්ඩේ මධ්‍ය ලක්ෂය වටා. මම මේ දණ්ඩ සමාන කොටස් දෙකකට බෙදන්නම්.
එතකොට දැන් මේ දණ්ඩ ස්කන්ධයේ එන්නම් මෙයාගේ ස්කන්ධය කීයද? ඒකාකාර දණ්ඩ නිසා මෙයාගේ ස්කන්ධය ඉම්පෙදීම් දෙකයි. මෙයාගෙත් මොකද වෙන භාගයට පැටින්නේ නැහැ ඉම්පෙදීම් දෙකයි. පැහැදිලිද? මෙයාගේ දිග ගත්තොත් මේ දණ්ඩේ දිග ගත්තොත් L බෙදීම දෙකයිනේ. කලින් දණ්ඩ සම්පූර්ණ L නම් මෙයාගේ කියන L බෙදීම දෙකයි. පැහැදිලිද? හරි. එහෙමනම් දැන් අපි ඔයා දන්නවා දණ්ඩේ කෙලවරක් වටා. අපි මෙන්න මේ දණු දෙක වෙන වෙනම සලකමු. මම මේ දණ්ඩේ මේ මැද හරහා මම මේක මැදින් කපලා ඈඩ් කරලා තියෙන්නේ. මම මේ දණ්ඩේ මෙන්න මේ අක්ෂය වටා AB කියන අක්ෂය වටා අවශ්‍ය දූරණය ගන්න. මම මේ ලියලා තියෙන්නේ AB අක්ෂය වටා අවශ්‍ය දූරණය. ඒකෙදි දැන් ඔයා දන්නවා සමීකරණයක් මෙන්න මෙහෙම. මොකද්ද? කෙලවරක් වටානේ මම මේ ගන්න. කෙලවරක් වටා කියලා කියන්නේ m වර්ගය. මේ ආදේශ කරොත් එහෙම 3 1යි n කියන්නේ මේ අවස්ථාවේ m බෙදීම 2යි. l කියලා කියන්නේ කීයද? l බෙදීම 2යි. හැබැයි ඒකෙන් මොකද වෙන්න ඕනේ? ඒකේ වර්ගය. එහෙනම් මේක සුළු කළොත් එහෙම අපිට එනවා ml වර්ග බෙදීම 24යි කියලා. තේරුණාද? එහෙනම් මේ සලකන දණ්ඩේ මධ්‍ය ලක්ෂය හරහා කපලා එක කෙලවරක් ගත්තොත් එහෙම AB කියලා එනවා. AB අක්ෂයට අවශ්‍ය දූරණය මේ සමීකරණය කියලා එනවා. දැන් ඒ වගේ දෙකක් තියෙනවනේ. ඒ නිසා මෙයාගේ අවශ්‍ය දූරණය ගන්න මෙයාගේ අවශ්‍ය දූරණය තමයි මධ්‍ය ලක්ෂය හරහා මුළු අවශ්‍ය දූරණය වෙන්නේ. එහෙමනම් මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම මොකද්ද? I මධ්‍ය ලක්ෂය හරහා සමානයි 24යි ml වර්ග වගේ දෙගුණයක්. ඇයි දෙගුණයක් ගත්තේ? මෙතන එකද කොටසක් තියෙනවා සහ ඒ වගේ කොටසක් තවත් තියෙනවා. මේ අවශ්‍ය දූරණය කියලා කියන්නේ අදීශ රාශියනේ. ඒ නිසා අපිට ඍජුව මේවා එකතු කරන්න පුළුවන්. එහෙනම් උත්තරයක් එනවා කීයද? 12.1 ml වර්ග කියලා. පැහැදිලිද? සමාන ස්කන්ධයක වස්තු දෙකක් සැලකුව විට ස්කන්ධ ව්‍යාප්තිය භ්‍රමණ අක්ෂයට ලං වන විට ස්කන්ධ ව්‍යාප්තිය භ්‍රමණ අක්ෂයට ලං වන විට එහි අවස්ථිති ගෝලණය අඩු වේ. එහි අවස්ථිති ගෝලණය අඩු වේ. හරි. මොකද්ද ඒ කියන්නේ? මම පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙමයි තියෙන්නේ. හරිද? දැන් මම මේ තියෙන මිඩියා කියලා සලකමු සමාන ස්කන්ධ සැරි මිටි දෙකක්. එක මිඩියක් මම මෙන්න මේ වගේ අංශ ලක්ෂයක් කරහා නැත්නම් අක්ෂයක් කරහා චලනය කරනවා කියලා හිතන්න. අනිත් මිටිය මෙන්න මේ වගේ අක්ෂයක් කරහා චලනය භ්‍රමණය කරනවා කියලා හිතන්න. ඔයාලට පේනවා මේ අවස්ථාවේදී මේ තමයි භ්‍රමණ අක්ෂය. මේ තමයි භ්‍රමණ අක්ෂය. මේ අවස්ථාව දෙක සැලකුවොත් මේ අවස්ථාවේදී භ්‍රමණ අක්ෂයේ ඉඳලා ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් ඈතින්නේ තියෙන්නේ. මොකද මිටියෙන් මෙතන ඉඳලා ඈතට ගිහිලා තියෙනවා. නමුත් මෙතනදී එහෙම ස්කන්ධ ව්‍යාප්තිය ආසන්න වශයෙන් මේ භ්‍රමණ අක්ෂයට සමීපයි. ඒ නිසා මම මේව ගන්නම් මේ දෙන්නගේ ස්කන්ධ ව්‍යාප්තිය ගත්තොත් ස්කන්ධ ව්‍යාප්තිය ගත්තොත් මම යනම් කරනම් A සහ මෙයා B කියලා ගන්නම්. A B ට වඩා A ගේ වැඩි නේද? අවුන මෙහෙම දාන්නම් මොකද්ද? භ්‍රමණ අක්ෂය වටා. භ්‍රමණ අක්ෂය වටා ස්කන්ධ ව්‍යාප්තිය B ට වඩා A ගේ වැඩිනේ. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි නම් ඔයාලා හොඳට මතක තියාගන්න එයාගේ අවස්ථිති ගෝණයක් වැඩි. පැහැදිලිද? right. එහෙමනම් මට කියන්න මෙන්න මේ දේ
අවස්ථිති පූර්ණය වැඩි වෙනකොට එයා තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න අකමැති. ඒ අදහස් කරන්නේ මෙයා චලනය වෙනවා නම් මෙයා දිගටම චලනය වෙනවා. මෙයා නිශ්චල නම් මෙයා ආසයි මේ දිගටම නිශ්චලතාවයේ ඉන්න. ඒ නිසා මෙයාගේ මේ අවස්ථිති පූර්ණය අනුව ස්කන්ධ ව්‍යාප්තිය අනුව අපිට පුළුවන් අවස්ථිති පූර්ණය සහ ප්‍රකාශනය ගන්න. තේරුණාද? ඒ නිසා මම මෙහෙම කියන්නම් අවසානයේට A සහ B ගත්තොත් චලන ස්වභාවය වෙනස් කිරීම ගත්තොත් වඩා අපහසු වෙන්නේ කාගේද? මෙන්න මේ A ගේ. තේරුණාද? මොකද මෙයාගේ A වල අවස්ථිති පූර්ණය වැඩි. ඒ නිසා තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරගන්න ඒ අකමැති. එක්ක මෙයා භ්‍රමණය වෙනවා නම් දිගටම භ්‍රමණය වෙනවා. නිශ්චලතාවයේ තියෙනවා නිශ්චලතාවයේ තියෙනවා. ඔන්න ඔය කතාව. දැන් ඔයාලා දැකලා තියෙනවා මේ සර්කස් සංදර්ශනවල ලණුව මැදින් ඉතා සිහින් දණ්ඩක් මැදින් සමහර පුත්තුලේ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී එයාලා මෙන්න මේ වගේ දිගු දණ්ඩක් භාවිතා කරනවා. ඒ කියන්නේ මේ පුත්තුලේ අනුව ගමන් කරනවා කියන මේ පුත්තුලයා ඉතාම දිගු දණ්ඩක් භාවිතා කරනවා. මොකක්ද මේකේ තියෙන භෞතික විද්‍යාව? මෙහෙමයි. දැන් මේ පුත්තුලේ ඉතාම සිහින් දණ්ඩකනේ ගමන් කරන්නේ. එතකොට මෙයා මේ පුත්තුලයා වැටෙනොත් එහෙම තේරුමක් නැහැ. ඒ නිසා මෙයා කැමති මෙයාගේ චලන ස්වභාවය වෙනස් කරගන්න නැතුව ඉන්න. මෙයාගේ චලනය වෙනස් කරගන්න නැතුව ඉන්න මෙයා ආසයි. ඒ නිසා දිගු දණ්ඩක් භාවිතා කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙනවා. ස්කන්ධ ව්‍යාප්තිය වැඩි වෙන නිසා අවස්ථිති කෝණයක් මොකද වෙන්නේ? වැඩි. ඒ නිසා මෙයා භ්‍රමණය වෙන්න දක්වන අකමැත්තත් භ්‍රමණය වෙන්න අකමැති. ඒ නිසා තමයි ඔය වගේ විද්‍යාවක් තියෙන්නේ. තේරුණාද? මේක උදාහරණයක්. තව උදාහරණයක් ගත්තොත් එහෙම ඔයාලා දැකලා තියෙනවා මේ මීටර් 100 තරංගයක් සහ මීටර් 10000 තරංගයක් අතර ගත්තොත් එහෙම ඒ මීටර් 10000 සහ මීටර් 100 තරංග ආරම්භ කරන විදිය. මීටර් 100 තරංග ආරම්භ කරන්නේ ගොඩක් පාත් වෙලා නේද? අට්‍රැක්ටර් එකේ ඉන්න විදිහක් කියනවා දැකලා තියෙනවා. නමුත් මීටර 10000 වගේ තරඟ සාමාන්‍ය පටන් ගන්න හිටගෙන වගේ. හිටෙන් පොඩ්ඩක් මටත් ඉස්සරහ නැගිලා පටන් ගන්න. මේකේ භෞතික විද්‍යාව මොකද්ද? හේතුව තමයි මේ පුද්ගලයා ඉන්නේ අර දර ගහගෙන වගේනේ. අර ඉන්න එක විදිහක් තියෙනවා. ඔන්න ඔහොම ඉන්නේ. හරිද? මොකක්ද දෙක තියෙන. එතකොට මේ පුද්ගලයාගේ ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් අඩුයි. ස්කන්ධ ව්‍යාප්තිය ගොඩක් අඩු නිසා එයාට චලනය වීම පහසුයි. ඔන්න ඕකයි ඔතන කතාව වෙන්නේ. පැහැදිලිද? දැන් තව උදාහරණයක් ඕනනම් ගන්න පුළුවන්. වේගයෙන් දුවන සතෙක් ගන්න. අපි ගමු මුවා වගේ නැත්නම් චීතා වගේ සතෙක් ගත්තොත් එහෙම මේ සත්ත්වයන්ගේ මේ දිගට යන්න පාද සිහින් වෙනවා. ඒ වගේ වේගයෙන් දුවන්න දැන් කකුල් පාදේ එහෙම ගමු. සතා මෙහෙම ඉන්නවා නම් මෙයාගේ පාද කෙලවර වෙන්න ගිහින් තියෙන්නේ. එතකොට ස්කන්ධ ව්‍යාප්තිය පුළුවන් තරම් එයාගේ සතාගේ ඇඟ ආශ්‍රිතව තියෙන්නේ. ඒ නිසා එයාට චලනීය වීම පහසුයි. ඊට පස්සේ මාතෘකාව දාගන්න විප්‍රමණ අරය කියලා. විප්‍රමණ අරය. විප්‍රමණ අරය. සමහර කට්ටිය නම් කරනවා K කියලා. සමහර කට්ටිය G කියලා නම් කරනවා. කොහොම හරි විප්‍රමණ අරය අපි අදහස ගමු. මම මේක පැහැදිලි කරන්න මෙන්න මේ උදාහරණයක් ගන්නවා. මෙන්න මේ විදිහට ස්කන්ධය M වන අරය R වන තැටියක් සැලකමු. ඔයා දන්නවා මෙයාගේ අවස්ථිති කෝණය. තැටියක අවස්ථිති කෝණය කීයද? භාගයයි MR වර්ග. පැහැදිලිද? හරි. ඔන්න බලන්න විප්‍රමණ අරය කියන එකේ තේරුම මොකක්ද කියලා. පැහැදිලිද? මෙන්න මෙහෙමයි තියෙන්නේ. යම්කිසි සලකන වස්තුවක් අපි සලකමු. යම්කිසි වස්තුවක් තියෙනවා. මේ වස්තුවට මෙයාට වස්තුව මේ වස්තුවේ අවස්ථිති පූර්ණයට සමාන අවස්ථිති පූර්ණයක් සහිත. හරිද?
සමාන අවස්ථිති පූර්ණයක් සහිත ඊ වගේම තමයි සමාන ස්කන්ධයක් සහිත සමාන අවස්ථිති පූර්ණයක් තියෙන්නත් ඕනේ සමාන ස්කන්ධයක් තියෙන්නත් ඕනේ මේ දෙකම තියෙන ලක්ෂීය වස්තුවක් සැලකුවොත් හරිද මේ ලක්ෂීය වස්තුව භ්‍රමණ අක්ෂයේ ඉඳලා කොච්චර දුරකින්ද තියෙන්න ඕන කියලා තමයි අදහස් කරන්නේ මම දන්නවා මම කිව්ව තාම තේරුන්නේ නැහැ මෙහෙම ගන්න මේ අපි මේ තැටිය සැලකමු මේ තැටිය ස්කන්ධයේ m එයාගේ අවස්ථි කෝණය භාගයේ මාරු වර්ග හරිද ඔයාලා සැලකන්න මේ අවස්ථි කෝණයටම සමාන සහ මේ වස්තුවේ නැත්නම් මේ තැටිය ස්කන්ධයේ m නේ ඒ m තම සමාන ලක්ෂීය වස්තුවක් සැලකන්න හරිද මෙයාගේ ස්කන්ධයම තියෙන මෙයාගේ අවස්ථිත කෝණයම තියෙන ලක්ෂීය වස්තුවක් සැලකුවොත් ඒ ලක්ෂීය වස්තුව පවතින්න ඕන භ්‍රමණ අක්ෂයේ ඉඳලා මේ ලක්ෂීය වස්තුව පවතින්න ඕන දුරට තමයි අපි කියන්නේ මොකද්ද විප්‍රමණ අරය කියලා. හරි. අපි මෙහෙම සැලකමු. මෙයාගේ අවස්ථිත ස්කන්ධය කියන මේ ලක්ෂීය වස්තුවේ මෙයාටම සමානයි. මෙයාගේ අවස්ථිත කෝණය කියන භාගයයි mr වර්ග. දැන් මේ වස්තුව අපි සැලකන්නේ ලක්ෂීය වස්තුවක් විදිහට. අපි එනම් බලමු ඊට පස්සේ කොටස. right. දැන් මට කියන්න ලක්ෂීය වස්තුවක අවස්ථිත කෝණය දැන් අපි මේ වස්තුව සැලකන්නේ ලක්ෂීය වස්තුවක් විදිහට. මට කියන්න ලක්ෂීය වස්තුවක අවස්ථිත කෝණය කියන මේ මොකද mr වර්ග. right. මෙතන විදිහට නම් අපි r ගන්න කීයද k කියලා නේද? mr වර්ග. නමුත් මේ උදාහරණයට අනුව නම් මෙතන අනුව නම් අපිට ගන්න කීයද mk වර්ගය. පැහැදිලිද? right. මෙන්න මේ අවස්ථිති ගෝර්ණය මේ ලක්ෂීය වස්තුවේ අවස්ථිති ගෝර්ණය සමානයි මෙන්න මේ මෙයාගේට. තේරුණාද? ඒ කියන්නේ මොකද්ද? mk වර්ග සමානයි භාගයයි mr වර්ග කියලා තියෙන්නේ. මොකද එහෙම කිව්වේ මේ ලක්ෂීය වස්තුවක් විදිහට සැලකුවාම ලක්ෂීය වස්තුවේ අවස්ථිති ගෝර්ණය mk වර්ග. මේ ලක්ෂීය වස්තුවේ අවස්ථිති ගෝර්ණයටම සමානයි මේ තැටිය අවස්ථිති ගෝර්ණය. හරියට තැටිය නිකන් පොඩි කරලා ලක්ෂීය වස්තුවක් වගේ හදලා තියෙන්නේ. ඔය එතන සිද්ධිය. හරිද? එහෙනම් අපිට පුළුවන් මේ දෙක සුළු කරලා විප්‍රමණ ආරය නැත්නම් k සහ ප්‍රකාශනයක් ගන්න කීයද? r බෙදීම මූල 2යි කියලා. තේරුණාද? කියලා මාත්‍රකාව දාලා එහෙම ලියන්න. කිසියම් වස්තුවක අක්ෂයක් වටා පවතින කිසියම් වස්තුවක අක්ෂයක් වටා පවතින ඊළඟ කරුණ විදිහට ලියන්න මෙහෙම අවස්ථිති පූර්ණයට සමාන අවස්ථිති පූර්ණයට සමාන ඊළඟ කරුණ වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකූ විට වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකූ විට වස්තුවේ ස්කන්ධයට සමාන ලක්ෂීය වස්තුවක් සැලකූ විට ඊළඟ කරුණ එයට භ්‍රමණ අක්ෂයේ සිට පවතින දුර විප්‍රමණ අරය නම් වේ. විප්‍රමණ අරය නම් වේ. හරි.
අපි උදාහරණයක් දාගමු. මෙන්න මේ උදාහරණය මෙහෙම ලියන්න. ස්කන්ධයේ m සහ අරය r වන ස්කන්ධයේ m සහ අරය r වන තැටියක අවස්ථිති ගෝණයට සමාන වන පරිදි පවතින ලක්ෂීය වස්තුවක විප්‍රමණරය සොයන්න. පවතින ලක්ෂීය අංශුවක විප්‍රමණ අරය සොයන්න. ස්කන්ධය m සහ අරය r වන ඝන ගෝලයක i සමානයි 5 mr වර්ග වේ. i සමානයි 5 mr වර්ග වේ. විප්‍රමණ අරය සොයන්න. දැන් මෙයාගේ ස්කන්ධය m ඒකට සමාන ලක්ෂීය ස්කන්ධයක් මම සැලකුවා. එයාගේ m කියලා ගත්තා. ප්‍රමණ අක්ෂයේ ඉන්ද්‍රයාකින් දුර මම ගත්තොත් k කියලා. ඔයාලා දන්නවා මේ වස්තුවේ අවස්ථිති ගෝණය මේ අවස්ථාවේ අවස්ථිති ගෝණය කීයද? mk වර්ගනේ. මේ අවස්ථාවේ තියෙන අවස්ථිති ගෝණය සමානයි ඝන ගෝලයේ අවස්ථිති ගෝණයට. ඒ කියන්නේ mk වර්ගය සමානයි 5 mr වර්ගයට. අර මේසි කොටස මේක. එහෙනම් m ටෙන් කැපුණාට පස්සේ ඔයාලට එන උත්තරේ කීයද? k සමානයි මූල 5/2 වතාවක් r කියලා. තේරුණාද? ඔන්න ඔහොම තමයි අපි විප්‍රමණාරය හොයන්නේ. තේරුණාද? විප්‍රමණාරය ඇයි කියලා අපි පස්සේ බලමු. හරිද? මොකද මේක හේතුව කියලා මේ විතර කතා කරන්න. හරි. අපි ඔන්න දැන් ඔතනින් අවස්ථිති ගෝණය හා සම්බන්ධ කරුණු ටික අපි ඉවර කළා. හරිද? දැන් ඔයාලා මාතෘකාව දාගන්න ව්‍යාවර්තය කියලා. ව්‍යාවර්තය අපි ඒකේ සංකේතයක් විතර භාවිත කරන මෙන්න මේක අපි මෙයාට කියනවා ටෝ කියලා. ටෝ nothing අකුරක්. ඔයාලා මේක විවිධ විදිහට ලියන්න පුරුදු වෙලා ඇති. කොහොම හරි සරලම ආකාරය තමයි ඔය තියෙන්නේ. තේරුණාද? ටෝ තමයි ඔගේ අංක සංකේතේ. right. මෙන්න මෙහෙමයි. ව්‍යාවර්තය කියලා කියන්නේ ඇත්තටම මේ බල ගෝණය වගේම තමයි මේ ව්‍යාවර්තය කියලා කියන්නේ. මොකද්ද? දැන් ඔයාලා දන්නවා අපි සලකමු මේ වගේ වස්තුවක්. මේ වස්තුවක් තියෙනවා. මේ වස්තුව මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණය වෙනවා හිතන්න. මම මෙයාට කැපිටල් F කියන බලයක් යොදනවා. මේ F කියන බලය දැන් ඔයාලට මතක ඇති බල ගෝණය මේ F කියන බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර මම සලකන්නම් R කියලා. එහෙමනම් ව්‍යාවර්තය කියලා කියන්නේ නැත්නම් බල ගෝණයට සමාන පදයක් නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මොකද්ද? ව්‍යාවර්තය සමානයි බලය වතාවක් බලයේ ක්‍රියා රේඛාවට පවතින ලම්බ දුර තමයි අපි ගන්න. පැහැදිලිද? බල ගෝණයම තමයි බල ගෝණ වල විදිහට තමයි මේක ගන්න. ඒකට කොහොමද වෙන්නේ? F වතාවක් R කියලා. තේරුණාද? FR තමයි මෙතන ටෝවල අගයකට බල ගෝණය වුනේ. පැහැදිලිද? හොඳට මතක තියාගන්න ව්‍යාවර්තය නැත්නම් ටෝ සඳහා සමීකරණ දෙකක් එනවා. හරිද? ඔන්න එක සමීකරණයක් අපි ඉවරයි. පැහැදිලිද?
තෝ සඳහා තෝ කියලා කියන්නේ නැත්නම් ව්‍යාවර්තේ නැත්නම් බල ගෝර්ණේ කිව්වත් අවුලක් නැහැ. එහෙනම් ව්‍යාවර්තේ කියන්නේ බල ගෝර්ණේ නම් බල ගෝර්ණේ හොයන විදිහට උනේ ව්‍යාවර්තය හොයන්නේ. ඔහොමයි කතාව. නැත්නම් අපිට පුළුවන් නම් මෙහෙම කියන්න යම්කිසි වස්තුවක් භ්‍රමණක්ෂයක් වටා බලයක් යෙදීම වලින් ඇතිවෙනා වූ ප්‍රතිඵලය තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යාවර්තය කියලා. පැහැදිලිද? කොහොම වුණත් කියන්න පුළුවන්. සරලව ඔයාලා මතක තියාගන්න මෙන්න මේ සමීකරණේ x τ සමානයි f වැඩි කිරීම r කියලා. සමහර වෙලාවට ඔයාලට මේක පුරුදුලා කියන්න පුළුවන් τ සමානයි f වතාවක් d කියලා. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? හරි. අනිත් සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණය මම ඔයාලට මෙන්න මෙහෙම කියන්නම්. දැන් ගන්න අපි අර මේ වගුවක් කරයි මේ වගුව සම්පූර්ණ කරයි යනවානේ. මේ වගුවේ රේඛීය චලිතයේ පැත්තේ සහ භ්‍රමණ චලිතය ගත්තොත් එහෙම ඔයාලට මතකයි භ්‍රමණ රේඛීය චලිතයක වල ඉගෙන ගත්ත අසමතුලිත බලය නැත්නම් F කියලා පදයක්. බලය කියලා අපි අදහස් කළේ රේඛීය චලිතයේ භාවිතා කරපු මෙන්න මේ බලය වෙනුවට නැත්නම් බලයේ අනුරූපී පදේ තමයි භ්‍රමණ චලිතය අපි භාවිතා කරන්න කවුද? තෝ කියලා. පැහැදිලිද? හරි. ඔක්කොම ලියන කලින් ඔයාලා මුලින්ම අන්නේ වගුවේ රේඛීය චලිතය පැත්ත දාගන්න බලය කියලා වරාණකලි F භ්‍රමණ චලිතය පැත්ත දාගන්න ඒකට අනුරූප පදය මොකද්ද? ව්‍යාවර්තේ නැත්නම් තෝ කියලා. මුලින් මේක දාගෙන ඉන්නකෝ. රේඛීය චලිතයේ පැත්තේ බලය නැත්නම් F ඒකට අනුරූප භ්‍රමණ චලිත පදය තමයි මොකද්ද? අවස්ථිති ව්‍යාවර්තය කියලා කියන්නේ. නැත්නම් tau. හරිද? right. දැන් මම කිව්වා tau වලට සමීකරණ දෙකක් තියෙනවා කියලා. එක සමීකරණයක් අපි දැනටමත් අරන් ඉවරයි. මොකද්ද? tau සමානයි වතාවක් r කියලා. අනිත් සමීකරණ අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. මම ඉලිගුවත් තියෙන ඔයාලට මම කිව්වා බලයේ අනුරූප පදේ තමයි ව්‍යාවර්තය කියලා. අපි රේඛීය චලිතයේදී බලයේ සමීකරණයක් ගන්නවා මොකද්ද? F සමානයි ma කියලා. හරිද? දැන් ඔයාලා මට කියන්න මේ පද ටිකේ භ්‍රමණ චලිතයේ භාවිතා කරන පද ටික මොනවද? F වෙනුවට ගන්න කාවද? තෝව. ස්කන්ධයේ වෙනුවට භ්‍රමණ චලිතයේදී භාවිතා කළේ මොන පදයේද? ඔයාලට මතකයි ආසිත ගෝර්ණය. අයි. ඒ වෙනුවට භාවිතා කළේ කවුද? ත්වරණය වෙනුවට භ්‍රමණ චලිතය භාවිතා කළේ කෝණික ත්වරණය. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? ඇල්ෆා. එහෙනම් මෙන්න මෙහෙම සමීකරණයකුත් ගන්න පුළුවන්. මොකද්ද? ව්‍යාවර්තය සමානයි මම මේ ලියන පොඩි ලියා ගන්න. ව්‍යාවර්තය සමානයි අවස්ථිති ගෝර්ණීය වතාවක් කෝණික ත්වරණය. පැහැදිලිද? right. ඔයාලා මේක ලියාගද්දී මේක උඩින් දාගන්න. මෙතනින් දීලා මේකෙන් පහලින් ලියාගන්න ඔය කොටස. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් ව්‍යාවර්තය කියලා කියන්නේ ඕකයි. මොකද්ද? tau සමානයි fr නැත්නම් tau සමානයි i alpha. පැහැදිලිද? right. අපි මේක මෙහෙම ලියාගමු. ඔයාලා මාතෘකාව දාගන්න ව්‍යාවර්තය කියලා. ඊට පස්සේ මේක පොතේ දෙපැත්තට කරලා මේක ලියාගන්න. වස්තුවක් භ්‍රමණය වෙන වස්තුවක් භ්‍රමණය වීමට නියමිත වස්තුවක් නිශ්චලතාවයේ තියෙනවලු. මෙයා තත්පර 20කදී මිනිත්තුවට වට 300ක දක්වා වැඩි භ්‍රමණ වේගය වැඩි කර ගන්නවලු. මිනිත්තුවට වට 300 කියන්නේ ඔයාලා දන්නවා 300 rpm කියලා. අපෙන් අහන්නේ ඇල්ෆා. දැන් අපිට මේ දීලා තියෙන අපිට දන්න දත්ත ඇසුරෙන් ගත්තොත් එහෙම අපිට මොකද්ද මේ ඇල්ෆා හොයන්න භාවිතා කරන්න පුළුවන් ලේසිම සමීකරණය අපිට කලින් කතා කරපු සමීකරණ හතරේ. අනිවාර්යෙන් බැලුමට පේනවා ඔමේගා සමානයි ඔමේගා ධන ඇල්ෆා t කියන සමීකරණය. පැහැදිලිද? හැබැයි කවදාවත් අපිට මේ 300 rpm වගේ ආදේශ කරන්න එපා. පැහැදිලිද? ඒක මම ඔයාලට ඉදත් කිව්වා කෝණික ප්‍රවේගය නිරූපණය කරන්න භාවිතා කරන එක ප්‍රකාශනයක් ඒක ආකාරයක් තමයි මේ rpm කියලා කියන්නේ. එහෙනම් ඒ rpm වගේ මුලින්ම ඔයා පත් කර ගන්න ඕන තත්පරයට වේගින් බවට.
එහෙමනම් 300ක් අපි කොහොමද RPM කරන්නේ? ඔයාලට මතකයි මිනිත්තුවට 300 කියලා කියන්නේ සංඛ්‍යාතය කීයද? සංඛ්‍යාතය බෙදන්න අපි 60න් බෙදනවා. ඒක හේතුව මිනිත්තුවට තියෙන නිසා මිනිත්තුවට තත්පර 60යි. එහෙනම් සංඛ්‍යාතය තියෙන්නේ 5යි හර්ට්. ඔමේගා සමානයි 2πf කියලා සමීකරණයක් තියෙන නිසා මම මෙතන 5 වලට ආදේශ කරනවා 5 කියලාම f කියලා කියන්නේ 10යි 5යි rpm වගේ 3000යි මෙතන එතකොට මොකද වෙන්නේ මෙතන 50 හර්ට්ස් කියලා එනවා එහෙනම් මෙතන එතකොට එන්නේ කීයද ci 5 කියලා එනවා හරියට අපි එහෙනම් මෙතන දාමු අවසානයේ ප්‍රවේග මිනිත්තු 20කට පස්සේ ආවේ ප්‍රවේගය ci 5 ඔමේගා නෝට් කියලා කියන ආරම්භයේ නිශ්චල නිසා මෙයා බිඳුවයි ඇල්ෆා කියලා කියන්නේ ඇල්ෆා දන්නේ නැහැ t කියලා කියන්නේ 20යි එහෙනම් අපිට මෙතනින් එනවා කීයද ඇල්ෆා සමානයි 5යි 5 කියලා තේරුණාද ඕක තමයි රෝමිලකම් එකට උත්තර කියන්නේ කෝණික ප්‍රවේගයට කෝණික ත්වරණය සඳහා ඉන්නේ 5යි 5 නැත්නම් 10 ඔයාලා මෙතන දැම්මනම් 5 විරුද්ධ 3 දැම්මනම් 15 වෙනවා මොකද හදන්නේ හරිද ඊට පස්සේ මෙතන තත්පර වර්ගයට රේඩියන් කියලා ඉන්නේ ඒකේ තේරුණාද ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා මේ අවස්ථාවේ කොච්චර වට ගණනක් ගමන් කරලා තියෙනවද කියලා මම ඔයාලට කියලා තියෙනවා වට ගණන සම්බන්ධ කරන සමීකරණයක් තියෙනවා මොකද්ද වට ගණන සමානයි කෝණික විස්ථාපනයේ වේගින් 2π එහෙමනම් මුලින්ම අපි වට ගණන හොයන්න කලින් කෝණික විස්ථාපනය හොයාගෙන ඉන්න කෝණික විස්ථාපනය වෙන දාන්න සමීකරණයක් ගැන සමීකරණයක් ගන්න පුළුවන් මම මේ සමීකරණය ගන්න t සමානයි ඔමේගා t ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ග කියලා ඔමේගා නෝට් කියන්නේ බිඳුවයි ඒ සමේ සම්පූර්ණ පදයම බිඳුවයි ඇල්ෆා අපි දැන් දන්නවා කීයද 5යි 5 කාලයෙන් තත්පර 20යි එහෙනම් 20 වර්ගය කියලා එන්න ඕනේ පැහැදිලිද මේක සුළු කරාට පස්සේ ඔයාලට එයි 10යි 5 කියලා කෝණික විස්ථාපනය නේද එහෙනම් කෝණික විස්ථාපනය මේ අගේ නම් වට ගණන හොයන්න උදේ ගන්න අපි මේ සමීකරණය ආදේශ කරමු එහෙමනම් වට ගණන කියලා කියන්නේ θ කියලා කියන්නේ ci5 මෙතන 2.5 නේ බෙදලා 2.5 කියන්නේ නියතයක් එහෙනම් උත්තර එනවා කියන වට 50යි කියලා මෙහෙමයි තියෙන්නේ රෝදයේ විස්කම්භය 40ක් වන රෝදයක් තත්පර 3.6 කාලයක් පුරාවට කැරකෙනවලු එයා පටන් ගන්නේ 86 rpm වලින් ඉවර වෙන්නේ 300 rpm වගේ අගයක් වෙනවලු මුලින්ම ආනේ කෝණික ත්වරණය එතකොට දැන් ඔයාලට මේ සමීකරණ භාවිත කරන්න පුළුවන් නමුත් මෙන්න මේක ඇස්තුලින් ඔයා අනිවාර්යයෙන්ම කෝණික ප්‍රවේගයගේ හොයාගෙන ඉන්න පැහැදිලිද එතකොට මෙතනින් කෝණික ප්‍රවේගය දිහාට කොහොමද ඒ කියන්නේ මේ තියෙන්නේ ආරම්භ කෝණික ප්‍රවේගය ඒක අපි කෙලින්ම ඔයාලට නම් ගන්න පුළුවන් කොහොමද ඔමේගා සමානයි 2πf නේ එතකොට 2π අපි කොහොමද f හොයන්නේ f කියලා කියන්නේ තත්පරයට වට ගණන. ඒ කියන්නේ මෙතන මිලිතුරු වට තියෙන්නේ. ඒ නිසා මේ 80 කෙලින්ම ඔයා 60න් බෙදුවා නම් f වල ගේනවා. ඔමේගා කියන්නේ පසුතෝ අවසාන ප්‍රවේග කෝණික ප්‍රවේගය ගත්තොත් එහෙම ඒකට 2πf ම සමීකරණ ආදේශ කරමු. මෙතන 2π f කියලා කියන්නේ එතකොට මෙතන තත්පරයට වට ගණනේ. එහෙනම් 300 අනිවාර්යෙන් කීයද බෙදන්න ඕනේ? 60න් බෙදන්න ඕනේ. එහෙනම් මොකද මෙතන 5යි ඊට 10යි 5 කියනවා. එහෙනම් අපි මුලින්ම අහන්නේ කෝණික ත්වරණය. ඒ නිසා මම ඊට පස්සේ අපි රෝමිලකම් දෙකට ගියොත් ත්වරණය පටන් ගැනීමෙන් තත්පර දෙකක කාලයකට පසු රෝදයේ ධාරයේ පිහිටි ලක්ෂයක රේඛීය ත්වරණයේ අගය සහ ස්පර්ශීය සංරචකයෙන් සොයන. උතන ඇත්තටම අහන්නේ ස්පර්ශීය වේගය. හරිද? right. මට කියන්නේ මෙන්න මේක අපි කොහොමද රේඛීය නැත්නම් ඒ අවස්ථාවේ මේ දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන් මම මේ වගේ ලක්ෂණයක් සලකන්නේ හරිද මේ වගේ ලක්ෂයක දැන් මේක තැටියක් හරිද මේ තැටිය නැත්නම් මේ රෝදය ගමන් කරනවා මේ රෝදය ගමනය වෙනවා මේ රෝදයේ කෙළවර පිහිටි අංශුවක් තමයි අපි සලකලා තියෙන්නේ මෙතන දැන් අපි කතා කළා කෝණික ත්වරණය කියන පදයක් තේරුණාද මේ කෝණික ත්වරණය අපි වෘත්ත චලිතය කතා කරනවා මෙන්න මේ වගේ පද දෙකක් හරිද එකක් තමයි අරීය ත්වරණය සහ ස්පර්ශීය ත්වරණය
මම තාම අරිය තරණේ ඔයාලට කතා කරලා නැහැ. අරිය තරණේ තාම කතා කරලා නැහැ අපි. ස්පර්ශීය තරණයේ සමීකරණයක් අපි දා මුල්ම දවසේ කතා කරලා මොකද්ද? A සමානයි R ඇල්ෆා. පැහැදිලිද? එහෙමනම් මෙතන ඇත්තට මේ ප්‍රශ්න රෝමිලකන් දෙකෙන් අහන්නේ තරණය පටන් ගැනීමේ තත්පර දෙකක කාලයකට පසුව රෝදේ ධාරයේ පිහි ලක්ෂයක රේඛීය ත්වරණය සහ ස්පර්ශීය ත්වරණය සොයන්න. ස්පර්ශීය ත්වරණය අපිට පුළුවන් කීයද? A සමානයි R කට ආදේශ කරන්න. R කියලා කියන්නේ මෙතන විස්කම්භය 40යිනේ. එහෙනම් R කියලා කියන්නේ කීයද? 20යි කියලා ගන්න. ඒක අනිවාර්යෙන් B එකට කරන්න. ඇල්ෆා වල මෙතනට ගත්තා කිය ඔයා මෙතනට ආදේශ කරන්න.